සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. පොදු ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශයට අදාළ තවත් කොටස් කීපයක් අපි අද සාකච්ඡා කරන්න තමයි අපේක්ෂා කරන්නේ. ඔම්බුස්මන් වරයා එතනින් අපි පටන් ගමු. අපි කියනවා අපි සාමාන්‍යයෙන් කෙටියෙන් කියන ඔම්බුස්මන් වරයා කියලා. එහෙම නැත්නම් මොකද්ද ඔම්බුස්මන් වරයාට කියන නම? මතකද? ඔව් මොකක්ද කියන්නේ දේදුණු හරියටම කිව්වා. මොකද්ද? පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ඔම්බුස්මන් වරයා කියලා කියනවා අපි. දුක්ගන්නාරාල කියලාත් කියනවානේ. රාජ්‍ය සේවයේ දී අපි මේ හඳුන ගන්න ඔම්බුස්මන් වරයා එහෙම නැත්නම් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා අපිට වැදගත් වෙන්නේ ඇයි? මොන වගේ කාරණා නිසාද අපිට වැදගත් වෙන්නේ මොහු? මොන වගේ කාරණා නිසාද? රාජ්‍ය සේවයේ විවිධ නිලධරයන්ගෙන් ඊට පස්සේ විවිධ ආයතන වලින් වැඩ කරන එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ ඉන්න අයගේ එහෙම නැත්නම් වෙනත් පාර්ශ්වයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පීඩාවන්ට ලක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීමේ කාර්යභාරය පැවරලා තියෙන්නේ ඔම්බුස්මන් වරයාට. එහෙම නැත්නම් පාර්ලිමේන්තු පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට. එක් අවස්ථාවක මට මතකයි අපේ කාර්යාලයක වැඩ කළ කාර්යාල සහායක කෙනෙක් අවුරුදු 55ක් විතර යනකම් ස්ථිර කරලා නැහැ. අවුරුදු 20ක් විතර අනියම්. ඒකට හේතු වෙලා තිබ්බේ අටපාස් නැහැ. අටපාස් නැති නිසා තමයි ස්ථිර නොකලේ. ඉතින් මේ පුද්ගලයා අන්තිමට මොකද කළේ? මේ ඔම්බුස්මන් වරයාට ලිව්වා. ඔම්බුස්මන් වරයාට ලිව්වට පස්සේ ඔම්බුස්මන් වරයා නිර්දේශ දුන්නා ඔහුව ස්ථිර කරන්න කියලා. අන්න ඒ වගේ අවස්ථා තිබෙනවා. රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරලා දැන් සාමාන්‍ය පුද්ගලයාට අටපාස් නැති කෙනෙක් බඳවා ගැනීම වැරදි. නමුත් මේ මිනිස්සයා බඳවාගෙන අවුරුදු 55 වෙනකන් තියාගෙන ඉඳලා ස්ථිර නොකර ගෙදර යවනවා කියන එක ඊටත් වඩා සෝචනීය තත්ත්වයක්. ඉතින් මේ වගේ අවස්ථා තියෙනවා. එතකොට රජයේ නිලධරයන් විසින් ඒ වගේම රාජ්‍ය සංස්ථාවල පළාත් පාලන ආයතනවල ඒ වගේ වෙනත් මොනවා හරි ආයතනවල නිලධාරීන්ගෙන් සිදු කරන ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම. අපි කතා කරනවානේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වගේ විවිධ රීතීන් අනපනත් සකස් කරලා තියන්නේ ඇයි? සකස් කරලා තියන්නේ ඇයි? අර ඉහළ නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට එමෙන්න යටත් නිලධාරීන්ට සිදුවිය හැකි තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන එක වළක්වන්න. දැන් කෙනෙකුට ආයතන සංග්‍රහයේ වගන්තියක් කෝට් කරලා හුවා දක්වමින් යම් ඉල්ලීමක් කළොත් ඒකේ තියෙන ප්‍රකාරව දෙන්න ඕනේ. එතකොට එහෙම රීතියක් තියෙන නිසා ඒක දෙන්න ඕනේ. එහෙම නොතිබ්බනම් මොකද වෙන්නේ? ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කටයුතු කෙරෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මෙතනදිත් වෙන්නේ. දැන් ඉහළ නිලධාරීන්ගෙන් යම් කිසි අගතිදායී දෙයක් සිද්ධ වෙනවා නම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් අසාධාරණතාවයන් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් ස්ථානය තමයි අපි කියනවා පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා කියලා. කියන්නේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ඔම්බුස්මන් වරයා කියලා කියනවා. අර මුලින් කියන වචනේ දිග වැඩිනේ. ඔම්බුස්මන් වරයා යනවා දුක්ගන්නාරාල කියන එක තමයි පහසු. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීතිමය විධිවිධාන සලස්වන්න ඕනේ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒතර පාර්ලිමේන්තුවේ වගකීමක් තමයි එවැනි තත්ත්වයක් මතුවෙන එක වළක්වලා ඒ වගේ නිලයක් ඔම්බුස්මන් වරයෙක් පත් කරන එක පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. පැහැදිලිද? හරි. අපි පොඩ්ඩක් සටහන් කරගමුද? මෙහෙම ලියන්න. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීතිමය විධිවිධාන සැලසිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ඊළඟ ඡේදයෙන් රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සංස්ථාවල පළාත් පාලන ආයතනවල සහ වෙනත් එවැනි ආයතනවල නිලධාරීන් විසින් සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ වෙනත් අසාධාරණ ක්‍රියාකාරකම් ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා අදාළ එක් නීතිමය විධිවිධානවලට අනුකූලව හා යටත්ව පරීක්ෂා කර බලා වාර්තා කිරීමේ කාර්යභාරය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා වෙත පැවරේ. කාර්යභාරය ඉටු කරනු ලබන තැනැත්තා නැතහොත් එකී කාර්යභාරය ඉටු කිරීම සඳහා පත් කරනු ලබන තැනැත්තා මින් අදහස් වේ. මුස්මනවරයා පත් කරන්නේ ජනාධිපති. එතකොට කොච්චර කාලයක් මේ දොරේ ඉන්න පුළුවන්ද යාට? කොච්චර කාලයක් මේ දොරේ ඉන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කියන්නේ නම් දැන් ව්‍යවස්ථාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යථා පැවැත්මෙන් සිටින තාක්කල් දූරය දරන්න පුළුවන් කියලා. යථා පැවැත්ම කියන්නේ මොකක්ද? මොකද යථා පැවැත්ම කියන්නේ? සාමාන්‍යයෙන් යථා පැවැත්ම කියන එකේ අදහස මොකක්ද? වගකීම නිසි පරිදි ඉටු කිරීමට හැකියාව තිබෙන තාක්කල්.
දැන් අපි හිතමු කිසියම් අසනීපයක් වුණොත් සාමාන්‍ය පුද්ගලයන්ට වෙනේවානේ අසනීප වෙනවා එක්තැන් වෙනවා ඊට පස්සේ මානසික තත්ත්වයන් අවුල් වෙනවා ඒ වගේ විවිධාකාර පීඩාවන්ට ලක් වෙන අවස්ථා තියෙනවා. එතකොට එහෙම වුණාම ඒ කාර්යභාරය ඉටු කරන්න බෑනේ. පැවරෙන කාර්යභාරය ඉටු කරන්න බෑ. මොකද මේ කාර්ය අර ජස්ටිෆිකේෂන් එකක් නේ. තීන්දුව ගැනීම හා සම්බන්ධ ප්‍රශ්නයක්. සියලු කාරණා බලා කරුණු පරීක්ෂා කර බලා තීරණයක් නිර්දේශයක් දෙන්න වෙනවා. ඒක නිසා ඒ කාර්යභාරය ඉටු කිරීමට හැකි තාක් කාලයක් මේ ධූරය දරන්න පුළුවන්. ධූරය හිස්සන අවස්ථා තියෙනවා. ඒක පස්සේ කියන්නම්. ඒ වගේම ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. පැහැදිලිනේ? වැටුප තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. කොහොමද අපි දන්නවා රජයේ වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනුමැතිය තියෙන්න ඕනේ. පාර්ලිමේන්තු අනුමැතිය තිබිය යුතුයි කියලා අපි දන්නවානේ. එතකොට ඊට සමානුපාතික වෙනවා වැටුප පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරනවා නම් අනුමත කරනවා නම්. පැහැදිලිද? හරි. එතකොට ඔම්බුඩ්ස්මන්වරයා හිස්සන අවස්ථා තියෙනවා. කොහොමද හිස්සෙන්නේ? මිය ගියොත් ඔන්න හිස්සෙනවා. කොහොමද හිස්සෙනවද නේද? මිය ගියොත් ආයෙ ඉතින් ඒකේ දෙකක් නැහැ. ජනාධිපතිවරයාට යවලා ඉල්ලාස් වුණොත් මේවා මතක තියාගන්න ලේසි. ඉල්ලාස් වුණොත් ඕනම තාතුරක් හිස්සෙනවා. මිය ගියොත් හිස්සෙනවා. ජනාධිපතිවරයාට ලියුමක් යවලා ඉල්ලාස් වුණොත් හිස්සෙනවා. නියමිත වයස සම්පූර්ණ කළ විට. දැන් මේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒක නිසා මේ නියමිත වයස කියන එක මේක 60ද එහෙම නැත්නම් එතනින් එහා ගියේ වයසක්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේක මගේ විශ්වාසය පත් කරන අවස්ථාවේ දැන් පාර්ලිමේන්තුවේට දීලා තියෙන පාර්ලිමේන්තුවේ මේ ඉඩකඩ සලස්සන්න කියලා තියෙන. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව. දැන් නීතියෙන් නියමිත වයස කිව්වම ඉතින් 60 වෙන්න ඕනි සාමාන්‍ය මගේ මතේ නා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. දැන් 20ත් නැහැ. 20 වෙනි සංශෝධනයේ සඳහන් වෙන්නේ නැහැ මොකද්ද වයස කියලා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කියපු ටිකනේ රෝගාතුර වුණොත් ශාරීරිකව හෝ මානසිකව දුර්වලතාවයක් මත වුණොත් ඒ වගේ දෙයක් වුණොත් ඒ කාර්යභාරය හරියට ඉටු කරන්න බෑ. ඒක නිසා ජනාධිපතිවරයාට පුළුවන් ඉවත් කරන්න. ඒ කියන්නේ රෝගාතුර වුණා කාර්ය ඉටු කරන්න බෑ. ශාරීරිකව හෝ මානසිකව දුර්වලතාවයකටපත් වුණාම ඒ කාර්ය ඉටු කරන්න බෑ. ඒක නිසා ජනාධිපතිවරයාට පුළුවන් ඔහුව ඉවත් කරන්න. එතකොට හිස් වෙනවා. පැහැදිලිද? ඒ වගේම දැන් ඕනම අවස්ථාවක අපි දන්නවනේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා ඒ අනුව ජනාධිපතිවරයාට හිස් කරන්නත් පුළුවන්. ඒතර පහක් තියෙනවා. මොකද්ද පහ? මිය යාම, ඉල්ලාස් වීම, වයස සම්පූර්ණ වීම, රෝගාතුර වීම නිසා ජනාධිපතිවරයා ඉවත් කරනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙලා ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉවත් කරනවා. පැහැදිලිද? එතකොට ඔම්බුඩ්ස්මන්වරයා හිස්සන අවස්ථා පහයි. මෙන්න මේ කරුණු ටික තමයි ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධයෙන් ඔබ මතක තබා ගත යුත්තේ. ඒතර අපහසු නෑ. හරි. අපි එහෙනම් මේක සටහන් කරගමු. ඊගාව පේලියෙන් ඔම්බුඩ්ස්මන්වරයා ජනාධිපති විසින් පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටින තාක් කල් ධූරය දැරිය හැක. යථා පැවැත්මෙන් සිටින තාක් ධූරය දැරිය හැක. ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබයි. ඔම්බුඩ්ස්මන්වරයා හිස් වන අවස්ථා. එක මිය යාම, ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ඉල්ලා අස්වීම, තුන
නීතියෙන් නියමිතව ඇති වයස සම්පූර්ණ කිරීම, රෝගාතුර වීම, ශාරීරික හෝ මානසික දුර්වලතාවයකට පත්වීම වැනි හේතුන් නිසා ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීම. ඒ හතරවෙනි එක. පස්වෙනි එක පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් අනුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම. ඒ වගේම දැන් අපි හිතමු తాවකාලිකව මේ තරතුර හිස්සුනොත් මොකද කරන්නේ? తాවකාලිකව මේ තරතුර හිස්සුනොත් මොකද කරන්නේ? විදේශගත වෙන්න පුළුවන්. හදිසි සල්ලි කර්මයක් නිසා නිවාඩු ගන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. මොනවා හරි හේතුවක් මත తాවකාලිකව తాවකාලිකව මේ තනතුර හිස් වෙනවා. ඒ වගේ වෙලාවක වැඩ බැලීමක් කරන්න ඕනේ නේ. කොහොමද වැඩ බැලීමක් කරන්නේ? කොහොමද වැඩ බැලීමකටපත් කරන්නේ? නීතිමය තත්ත්වයන් හදනකොට නීතිමය තත්ත්වය හදන්න ඕනේ හැම පැතිකඩක්ම හොයලා බලලා. හැම පැතිකඩක්ම හොයලා බලලා නීතීන් හදන්න ඕනේ. පැහැදිලිද? සාමාන්‍යයෙන් ආවට ගියාට නීතිමය තත්ත්වයන් ව්‍යවස්ථාවන් සකස් නොකළ යුතුයි. එම ව්‍යවස්ථාවක් කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම දෙයක මූලිකම හරය පවතින්න තියෙන අපි කියන්නේ මොනවාද ප්‍රතිපත්තිමය කාරණු ටික වෙන්නේ නීතිය. ඒ අනුව තමයි හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. කොහොමද වෙන්නේ? දැන් తాවකාලිකව හරි සිය දූරයේ කටයුතු ඉටු කරන්න බැරි වුණොත් ඔහු වෙනුවෙන් වැඩ බැලීමට කෙනෙක් පත් කරන්න විධිවිධාන තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කීවෙනි ව්‍යවස්ථාව අනුවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කීවෙනි ව්‍යවස්ථාව අනුවද? 41 වෙනි ව්‍යවස්ථාව අනුව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයාට පුළුවන් වැඩ බැලීමට කෙනෙක් පත් කරන්න. පැහැදිලිද? ජනාධිපතිවරයාට පුළුවන් වැඩ බැලීමට කෙනෙක් පත් කරන්න. හරි, මෙහෙම ලියා ගන්න. මෙම දූරයේ කටයුතු ඉටු කිරීමට නොහැකි වන කවර හෝ විටක වැඩ බැලීමට කෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. පැහැදිලි නේද? හිස් වෙන්න බෑ. සාමාන්‍ය ඕනෑම තනතුරක් හිස් වෙන්න බෑ. සාමාන්‍යයෙන් තනතුරක් අනුමත කරන්නේ ඒ තනතුර ඕනේ නිසා. ඕනෑම ආයතනයක තනතුරක් අනුමත කරන්නේ ඒ තනතුර අවශ්‍ය වෙන නිසා. එතකොට මේ තනතුර తాවකාලිකව හිස්සන අපි යනවා අපි විදේශගත වෙනවා කියලා. අපි අනිවාර්යයෙන්ම වැඩ බැලීමේ කාර්යයක් අනුගමනය කරලා යන්න ඕනේ. වැඩ බැලීමට අවශ්‍ය විධිවිධාන සලසලා යන්න ඕනේ. පැහැදිලිද? එහෙම නොවුනොත් ඒ කාලය තුල ඒ කාර්යභාරය කරන්න බැරි වෙනවා. ඒ කාලය තුල ඒ කාර්යභාරය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ නම් ඒ තනතුර ඕනෙත් නැහැ නේ. එහෙම එකක් තියෙනවානේ. ඒක නිසා ඕනෑම තනතුරකට අදාළව කුමන හෝ ආකාරයක දූරය හිස්සන්නේ නම් ඒ සඳහා වැඩ බැලීමට විධිවිධාන සකස් කරන්න ඕනේ. පැහැදිලිද? මාතෘකාව මහජන පෙත්සම් කාරක සභාව. මොකද්ද මහජන පෙත්සම් කාරක සභාව කියන්නේ? දැන් අපි කියනවානේ ඔම්බුස්මන් වරයාගේ කාර්යභාරය. එතන ඔම්බුස්මන් වරයාට ඍජුව පැමිණිලි කරන්න බැහැ කියන එක තමයි කියන්නේ. කෙනෙකුට ඍජුව පැමිණිලි කරන්න බැහැ. ඒක නිසා කරන්න ඕනේ කොහොමද?
මහජන පෙත් සම්කාරක සභාව හරහා තමයි ඔම්බුස්මන් වරයා වෙත ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න ඕනේ. ඔම්බුස්මන් වරයා වෙත ඒ පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කොහොමද? මහජන පෙත් සම්කාරක සභාව හරහා. පැහැදිලිද? මොකක්ද ඒතර මහජන පෙත් සම්කාරක සභාව කියලා කියන්නේ? කොහොමද ඒක සමන්විත වෙන්නේ? මහජන පෙත් සම්කාරක සභාව කොහොමද සමන්විත වෙන්නේ? දැන් මේකේ මේ පාර්ලිමේන්තුවේ තිබෙන කාරක සභාවක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එතකොට මේකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්න ඕනේ. ගැටලුව කෙනෙකුට තිබෙන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා. එතකොට ඊට පස්සේ පැමිණිල්ල ඔම්බුස්මන් වරයාට ඉදිරිපත් කරනවද නැද්ද කියන එක තීරණය කරනවා මහජන පෙත් සම්කාරක සභාව. පැහැදිලිද? එතකොට මේ මහජන පෙත් සම්කාරක සභාවට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා. ඊට පස්සේ පෙත් සම්කාරක සභාවෙන් තමයි තීරණය කරන්නේ ඔම්බුස්මන් වරයාට මේක යවනවද නැද්ද? මේක ඔහුගේ විශේෂපතේ ආයත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මහජන පෙත් සම්කාරක සභාවෙන්. එතකොට මහජන පෙත් සම්කාරක සභාවට එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළාම ඒ සම්බන්ධයෙන් කිසියම් පියවරයක් ගත යුතුයි නිර්දේශ ගත යුතුයි කියලා තීරණය කළොත් ඊට පස්සේ මොකද කරන්නේ? ඔම්බුස්මන් වරයාට යවනවා. එතන ඔම්බුස්මන් වරයා තමන්ට එවපු ගැටලුව මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඔහුගේ නිර්දේශය එහෙම නිර්දේශය ඒ වගේම කිසියම් පියවරක් ඒ සම්බන්ධයෙන් ගත යුතු නම් තමන්ගේ නිර්දේශ නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පැහැදිලිද? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ කවුද? පාර්ලිමේන්තුව. ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුව. මේ තත්ත්වය මේ මෑතකදී සිදුවෙච්ච දෙයක්. මීට පෙර අවස්ථාවල ඒ කියන්නේ දැන් අවුරුදු 12කට විතර වගේ පෙර තිබිච්ච තත්ත්වය තුළ කෙනෙකුට ඍජුව පැමිණිලි කරන්න පුළුවන්කමක් තිබ්බ ඔම්බුස්මන් වරයාට. නමුත් වර්තමානයේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාර්ගයෙන් මහජන පෙත් සම්කාරක සභාවට ඉදිරිපත් කරලා තමාට සිදු වෙලා තියෙන අසාධාරණ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම් ඒවා මහජන පෙත් සම්කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් කළාම මහජන පෙත් සම්කාරක සභාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඔම්බුස්මන් වරයා වෙත ඉදිරිපත් කරනවද නැද්ද කියලා තීරණය කරනවා. ඉදිරිපත් කළ යුතුයි නම් ඔම්බුස්මන් වරයා වෙත ඉදිරිපත් කරනවා. ඔම්බුස්මන් වරයා තමන්ගේ පරීක්ෂණයෙන් පසුව දෙන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව විසින් අවසාන තීරණය ගන්නවා එකී කාරණේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. ඒ කියන්නේ ඔම්බුස්මන් වරයා නිර්දේශ දුන්නාට ඒක සම්මත කරන්නත් අනුමත කරන්නත් අනුමත නොකර ඉන්නත් පාර්ලිමේන්තුවට හැකියාවක් තිබෙනවා. පැහැදිලිද? පාර්ලිමේන්තුවට හැකියාවක් තිබෙනවා අනුමත කරනවද නැද්ද කියලා තීරණය කරන්න. පැහැදිලිද? ඒතර මේ මහජන පෙත් සම්කාරක සභාව කියන්නේ මොකක්ද? පුද්ගලයන්ට ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම අසාධාරණයන්ට ලක්වීම පිළිබඳව පැමිණිලි කිරීමට තිබෙන ස්ථානයක් තමයි මහජන පෙත් සම්කාරක සභාව. එතකොට මේ මහජන පෙත් සම්කාරක සභාවට ඉදිරිපත් කරන්න ඕනේ ගැටලුවක් ඉදිරිපත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා. පැහැදිලිද? එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා පැමිණිල්ල ගැටලුව ඉදිරිපත් කළාම ඒ සම්බන්ධයෙන් ඔම්බුස්මන් වරයා වෙත ඉදිරිපත් කරනවද නැද්ද කියලා තීරණය කරන අයිතිය තියෙනවා මහජන පෙත් සම්කාරක සභාවට. ඒ වගේම ඔවුන් තීරණය කළොත් ඔම්බුස්මන් වරයා වෙත ඉදිරිපත් කරනවා කියලා ඔම්බුස්මන් වරයා තමන්ගේ නිර්දේශ ලබා දෙනවා පරීක්ෂණයෙන් පස්සේ. ඊට පස්සේ ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙන් අවසාන තීරණයක් ගන්නවා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. හැබැයි මේ ක්‍රියාපටිපාටිය නිසා ඔම්බුස්මන් වරයා
දෙන නිර්දේශ අවසානයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු අනුමැතියකුත් එක්ක. පාර්ලිමේන්තු අනුමැතියකුත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඒ තුල පුද්ගලයෙකුට යම් අසාධාරණයක් වෙනවා නම් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවා නම් ඒවා නිවැරදි වෙනවා. ඉතා ප්‍රබල ලෙසම ඒවා නිවැරදි වීමක් වෙනවා. මොකද පාර්ලිමේන්තු අනුමැතියකුත් එක්ක එහෙම සිද්ධ වෙන නිසා. හරිද? හරි. අපි පොඩ්ඩක් ලියා ගමු. රජයේ නිලධාරීන් විසින් හා රාජ්‍ය සංස්ථාවල පළාත් පාලන ආයතනවල හා වෙනත් එවැනි ආයතනවල නිලධාරීන් විසින් සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි ඔම්බුස්මන් වරයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේද යන්න සහ ඊට අදාළ ක්‍රියාවලිය ඉටු කරනු ලබන ආයතනය පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව ලෙස හඳුන්වයි. මහජන පෙත්සම් කාරක සභාව වෙත මහජන පෙත්සම් කාරක සභාව වෙත කිසියම් පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාර්ගයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාර්ගයෙන් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාර්ගයෙන් පමණි. මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලබන පැමිණිල්ලක් ඔම්බුස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේද නැද්ද යන්න මහජන පෙත්සම් කාරක සභාව මගින් තීරණය කරන අතර එකී පැමිණිල්ල පරීක්ෂා කිරීමට තමාට බලය ඇත්නම් එකී පැමිණිල්ල පිළිබඳ පරීක්ෂා කර බලා නිර්දේශ මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට ඔම්බුස්මන්වරයා බැඳී සිටී. ඊළඟ ඡේදයෙන් ඔම්බුස්මන්වරයා ඉදිරිපත් කරන වාර්තාව හා නිර්දේශ ඔම්බුස්මන්වරයා ඉදිරිපත් කරන වාර්තාව හා නිර්දේශ පිළිබඳව කිසියම් පියවරක් ගත යුතුයයි මහජන පෙත්සම් කාරක සභාව අදහස් කරන්නේ නම්
ගත යුතුයයි මහජන පෙත් සම්කාරක සභාව අදහස් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අවසාන තීරණය ගන්නෙ පාර්ලිමේන්තුවෙන්. පැහැදිලිද? ඒ ප්‍රොසෙස් එක මතකද දැන්? පුද්ගලයෙකුට රජයේ නිලධාරියෙක්ගෙන් රාජ්‍ය ආයතනයකින් කිසියම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා නම් අසාධාරණයකට ලක් වෙනවා නම් තමාගේ පැමිණිල්ල කාටද ඉදිරිපත් කරන්න ඕනි? කාටද ඉදිරිපත් කරන්න ඕනි? පියවර ටික පොඩ්ඩක් මතක තියාගමුකෝ. වැඩි විස්තර අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මගින් මහජන පෙත් සම්කාරක සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ ඔම්බුඩ්ස්මන් වරයාට දෙනවා. ඒ කියන්නේ ඔම්බුඩ්ස්මන් වරයාට ඉදිරිපත් ඒ කියන්නේ ඔම්බුඩ්ස්මන් වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළොත්නේ මහජන පෙත් සම්කාරක සභාවට පෙනී ගියොත් මේක ඔම්බුඩ්ස්මන් වරයාට ඉදිරිපත් කරන්න ඕනි කියලා එවැනි විටක ඔම්බුඩ්ස්මන් වරයාට ඉදිරිපත් කරනවා. එතන ඔම්බුඩ්ස්මන් වරයා බැඳිලා ඉන්නවා ඒ තමා වෙත එන පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කරන්න. ඒ නිර්දේශ නැවත දෙන්නේ කාටද? මහජන පෙත් සංකාරක මහජන පෙත් සම්කාරක සභාවට. ඒතර මහජන පෙත් සම්කාරක සභාව එම නිර්දේශ පිළිගත්තොත් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි කියලා තීරණය කළොත් ඒවා ඉදිරිපත් කරනවා ආයෙත් පාර්ලිමේන්තුවට. අවසාන තීරණය ගන්න පාර්ලිමේන්තුවෙන්. හරියට අර ෆයිල් එක උඩට ගිහිල්ලා එනකොට ඒ පිළිවෙලට එන්න ඕනි වගේම තමයි. පැහැදිලිද? මොකද ප්‍රශ්න තියනවාද? මණ්ඩලීය නායක සම්මුළුවේ ප්‍රතිපත්ති හා මූලධර්ම ඒ සෑම රටක්ම අනුගමනය කරන්න ඕනේ. මේ මූලධර්ම වල තියෙන්නේ සාමාන්‍ය සමාජයේ තුල සමාජ සංවර්ධනයට හේතු වන ඉවහල් වන පුද්ගලයන් තුළ හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් වැඩි දියුණු වන පුද්ගලයන්ගේ මානවීය අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන වැඩපිළිවෙල. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් දැන් මේවා අපි දැනගත යුතු. අතරම රාජ්‍ය සේවයේ ඉන්නකොට අපි ගොඩක් දේවල් දැනගන්න ඕනේ. මොකද රාජ්‍ය සේවයේ ඉන්න අපි ඔයාලාගේ වගකීම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳීමනේ. රජයේ විසින් දෙන ප්‍රතිපත්තිනේ කාරණාවලට යටත්ව අපි කරන්න ඕනේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳීම. දැන් පාරක් හදනවා කියන්නකෝ. ඒකින් කරන්නේත් මොකක්ද? පාරක්, පාලමක්, බූක්කුවක් මේ හැම දෙයකින්ම කරන්නේ මිනිහෙක්ගේ, මිනිස්සෙක්ගේ කිසියම් ජන කොට්ටාසයකට තිබෙන ප්‍රශ්නයක් විසඳීම. දැන් අපි ගාවට කවුරු හරි පුද්ගලයෙක් එනවා නම් වැඩක් කරව ගන්න. දැන් අපි හිතමු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට කියලා. රාජ්‍ය සේවකයෙක් තමයි එන්නේ. ඒත් සාමාන්‍ය පුද්ගලයෙක්. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් විශ්‍රාමිකයෙක් එනවා. ඒත් රාජ්‍ය සේවකයෙක්. මේ රාජ්‍ය සේවකයෙක් ඒ වගේම මහජන කොටසක්, මහජනතාවයේ කොටසක්. ඒ වගේ විවිධාකාරී පුද්ගලයන්ට තිබෙන ප්‍රශ්න ගැටලු විසඳීම තමයි ඔබ අප සියලු දෙනාම රාජ්‍ය සේවකයන් විදිහට කළ යුත්තේ. එතකොට අපි ගාවට එන පුද්ගලයෙකුට කිසියම් ප්‍රශ්නයකට විසඳුමක් ලබා ගන්න, ගැටලුව විසඳ ගන්න මොකද්ද තිබෙන මාර්ගය, මොකද්ද තියෙන ක්‍රමවේදී කියලා උපදෙස් දෙන්න පුළුවන් දැනුමක් රාජ්‍ය සේවකයන්ට තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ට තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ යම් තනතුරක ඉන්න අය දැන් අතරම පරිපාලන නිලධාරී වගේ තනතුරක අර ඇත්තටම රාජ්‍ය සේවයේ දුක් ගන්න අරාලා කෙනෙක්නේ. සියලු අංශ සම්බන්ධීකරණය කරන නිලධාරියෙක්නේ. හරියට පාරේ බුදිය ගත්තා වගේ වැඩක්. හැම පැත්තක්ම බලන්න. ඒක නිසා මේ වගේ විස්තරයක් දැන ගැනීම යෝග්‍යයි. දැනගත යුතුයි. සමහර වෙලාවට අපි රාජ්‍ය සේවයේ අපි එතන රාජකාරී කරද්දී අර සාමාන්‍ය බුදුහාමුදුරුවෝ සම්‍යක් ප්‍රයෝග අනුගමනය කළා තමන්ගේ ශ්‍රාවකයන්ට
එහෙම නැත්නම් පීඩාවට පත් වෙච්ච අයට යම් අවබෝධයක් ලබා දෙන යම් යම් සම්‍යක් ප්‍රයෝග අනුගමනය කළා. ඔයාලා පිළිගන්නවද? මට අපි ගාවට එන මිනිස්සුන්ගේ ප්‍රශ්න අපිට තේරෙන්නේ නැත්නම් ඒ මනුස්සයට කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒ ගැටලුව අපිට ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න බැරි නම් අර මනුස්සයට කොහොමවත් තේරෙන්නේ නැහැ නේ. ඒක හන්ද අපිට හැකියාවක් තියෙනුනේ මේ පුද්ගලයාගේ සිත හදලා යවන්න. ඒක එක්තරා පුණ්‍ය කර්මයක්. ඒ වගේම ඒ සේවාව මේ පුද්ගලයා අපේක්ෂා කරනවා. ඒ සේවාව අපේක්ෂා කරනවා. දැන් අපේ පළාත් සභාවේ අපිට තියෙනවා පළාත් මේ ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයක්. මේ ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයට පුද්ගලයා ඇවිල්ලා ආදායම් බලපත්‍ර දෙන්න බැරි නම් දීමට අවශ්‍ය සමහර දේවල් නොමැති නම් දැන් කවුන්ටරෙන් කියන මේක දෙන්න බෑ මහත්තයෝ මේ ටික හදාගෙන ඉන්න කියලා. හැබැයි මිනිස්සු ඒක පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැතුනම ඒවන අපි ගාවට. දැන් එතන ඉන්නේ මම නිතරම කියනවානේ 20ක් බාරව ඉන්න නිලධාරීන් තමයි විශේෂක්ම දැනුම තියෙන්නේ. ඒ මොකද ඒගොල්ලෝ නිතරම අප්ඩේට් වෙනවා. දැන් අපි විෂයන් ගණනාවකටම සම්බන්ධ වෙනකොට එක් විෂය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් අප්ඩේට් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ හොඳටම දන්නවා. අපි ගාවට ආවත් අපි දෙන්නේ තර උත්තරේමයි. සමහරවිට අපිට අපහැදිලි නම් අපිත් අර සබ්ජෙක්ට් එකටම කතා කරලා අහන මොකද්ද මේක ඇත්ත කතාව කියලා. ඊට පස්සේ එයා කියන දේම අර එන පුද්ගලයාට අපි කියන. හැබැයි කියන ක්‍රමවේදය වෙනස්. කියන ක්‍රමවේදය වෙනස්. ඔහුට ඒත්තු ගන්නනවා ඇත්තටම පුළුවන්කමක් තිබ්බනම් මේ මිනිස්සු මට මේක කරලා දෙනවා කියලා. ඒ වගේම මොන හරි අනවබෝධයක හිටියනම් කිසි ඒ දේ කරගන්න අවශ්‍ය පියවරයන් පිළිබඳව ඔහු දන්නේ නැත්නම් දැනුවත් කරලා යවනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා මාකටිං වලදී ඩිලයිට් කස්ටමර් කියලා. ඩිලයිට් කස්ටමර් කියන්නේ අපි ගාවට එන පුද්ගලයා, අපි ගාවට එන පාරිභෝගිකයා, දැන් අපිට එන සේවාලාභී ඉන්නේ. ඔවුන් ආවට වඩා තෘප්තිමත් කරන්න පුළුවන්. තෘප්තිමත් කරන්න පුළුවන්. අපි සේවය දුන්නට වැඩක් නැහැ. ඒ සේවයේ පුද්ගලයාගේ හිත සතුටු වෙන විදියට දෙන්නේ නැත්තම්. අර එපා වායට හොදි බෙදන්න වාගේ දුන්නොත් ඒක වැඩක් නැහැ. ඒක නිසා අපි දෙන සේවයේදී යුත්තේ ඒ පුද්ගලයාට ප්‍රීතියක්, ප්‍රියතාවයක්, සතුටක් උත්පාදනය වෙන විදියට. එහෙම දුන්නොත් තමයි ඔහු සතුටෙන් යන්නේ. දැන් සාමාන්‍යයෙන් රජයේ රෝහල් වල හෙද නිලධාරීන් තරම් දක්ෂ කැප වෙන හෙදිය නෑ පෞද්ගලික අංශය. දැන් රජයේ අංශයේ හෙද නිලධාරිනියෙකුට අවුරුදු 3ක පුහුණුවක් දෙනවා. ඒක උපරිම පුහුණුවක් දෙනවා. හැබැයි බොහොම එක අර මේ දෙන සේවය තෘප්තිමත් විදිහට දෙන්න දන්නේ නැහැ. දෙන්න දන්නේ නැතුවට වඩා මගේ අත්දැකීම වුණා ඔවුන්ට තිබෙන කාර්යභාර ප්‍රමාණය අනිත් එක සාමාන්‍යයෙන් හිතන්න ඔබ අප වැඩ කරන පරිසරය වගේද රෝහලක්. ඔයාලගේ ඥාතියෙක් බලන්න රෝහලට ගියොත් ඒ බලන්න තියෙන පැය තුලම ඉන්නේ ඒ පැය තුලම රෝහලේ ගත කරන්නේ ඒ ඉන්නේ ඔයාලට දාලම එන්න බැරි කෙනෙක් දන්නේ. එහෙම නැත්නම් පුළුවන් තරම් ඉක්මනට ඒ පරිසරය නීරසයි. ඒක මම නම් කියන්නේ මේ මොනවාද සතර පෙර නිමිති දකින්න පරිසරයක්. එහෙම පරිසරයක ඉන්නේ නිලධාරියෙක්ගේ මානසික තත්ත්වය කොහොම වෙයිද? හැදෙන තැන් නෑ රිදෙන තැන් විතරයි. එතකොට ඒ අයට අර ඔතල දෙන්න බෑ. සුමට විදියට දෙන සේවය රසවත් විදියට ඔතල දෙන්න පරිසරයක් නෑ. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේ දෙන සේවය දෙනවා හැබැයි අපි අරක මේ ලස්සන කරන්නේ පොලිස් කරන්නේ. නමුත් රාජ්‍ය සේවකයා මහ ජනතාවයට සේවය දෙනකොට ඒක දෙන්න ඕනේ. හොඳ සුමට විදියට රස විදියට දෙන්න ඕනේ. බැරි දේ බෑ කියන්න ඕනේ. එයා සතුටු වෙන විදියට, අසතුටු වෙන විදියට නෙවෙයි. ඒක නිසා රාජ්‍ය සේවකයා මේ හැම දෙයක්ම දැනගත යුතුයි. එහෙම දැනගත්තාම තමයි රාජ්‍ය සේවය ඵලදායී විදියට දිය හැක්කේ. ඵලදායී විදියට දිය හැක්කේ. ඉතින් ඇත්තටම සාමාන්‍ය මම රාජ්‍ය සේවකයන්ට කතා කරන්න කැමතියි. අපි මෙතන ඉන්නේ අපි අන්තිම අඩියේ ඉඳලා අපි ආපු මිනිස්සු විදියට අපි ඉන්න ඕනි තැන්වලදී මේ දේවල් කරපුවාම. දැන් මම කළමනාකරන සේවයේ හිටිය අවුරුදු 4කට අඩු කාලයක්.
හැබැයි ඒ කාලේ තුල ඉගෙනගත්තු දේවල් සමහරලාට ඔබට වඩා මම ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා අද මේ දැනුම දැන් මම පේරෝල් වල ට්‍රේනින් කරනවා මම ලෙක්චර්ස් කරනවා මම ලෙක්චර්ස් කරන්නේ මම ඒ කාලේ අපි කිව්වේ ලිපිකරු කියලානේ ලිපිකරු ඉද්දි අවුරුද්දක් වාගේ ඇතුළත කරපු වැඩ ටිකෙන් තමයි මතකෙ තියෙන්නේ. අද මම ලෙක්චර්ස් කරනවා පේරෝල් වල. ඒ හැකියාව ආවේ එතනදී. ඒක මම කියන්නේ විශේෂඥම දැනුම තියෙන්නේ ඔබට. එතකොට එන පුද්ගලයා සතුටට පත්වන විදියට අපි ඇත්තටම කරන්න බැරි දේවල් බැරිම නෙවෙයි පොඩි පොඩි අඩුපාඩු තිබ්බට ඒවා නොකර ඉන්න හොඳ නැහැ. සමහර පුද්ගලයෝ ඉන්නවා මොන නැකතින් ඉපදෙලක් දන්නේ නැහැ හොයන්නේම අඩුපාඩු නොකර ඉන්නමයි බලන්නේ. ඉතින් එහෙම උචිත නැහැ රාජ්‍ය සේවකෙක් විදියට. මොකද අපි ගාවට එන්නේ ප්‍රශ්න තියෙන පුද්ගලයෝ. ප්‍රශ්න වලින් දැවෙන පීඩා විඳින මිරිකෙන පුද්ගලයෝ. එහෙනම් අපිට යුතුයකමක් තියෙන ඔවුන්ගේ වැටුපෙන් ඔවුන්ගේ බදු මුදල් වලින් වැටුප් ලබන පුද්ගලයෝ හැටියට ඔවුන්ට තිබෙන ගැටලුව ප්‍රශ්නය විසඳලා දෙන ආකාරයේ සේවාවක් සපයන්න. ඒක නිසා අපි දැනුවත් විය යුතුයි. මේවා දැනුවත් විය යුත්තේ ඒක නිසා. හරි? කතා කළා වැඩි අපි ඉස්සරහට යමු. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවේ තියෙන මූලධර්ම වාග්යක්. ඒ මූලධර්ම සමාජික රටවල් විසින් අනුගමනය කළ යුතුයි. අනුගමනය කළ යුතුයි කියලා එකඟ වෙලා තියෙනවා. පැහැදිලිද? එකඟ වෙලා තියෙන මොනවාද මේවා? ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත කිරීම හා ශක්තිමත් කිරීම. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් කතා කරමු නේද නින්දේ අයවලට. ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපි පුතාලට පන්ති දින ඔන්ලයින් ගුරුවරු කියන්නේ කැමරා එක ඔන් කරලා තියාගන්න කියලා. අපිත් එහෙම කළා නම් හරි නේද? මොකද්ද තේරුම ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ අදහස මොකද්ද? ඇහුවේ පළවෙනි වතාවටද අද? ඒ වැඩි කැමැත්තට. බහුතර එකඟතාවයේ මත යමක් බහුතර එකඟතාවයේ මත කටයුතු කිරීම සුරක්ෂිත කරන්න ඕනේ. බහුතර මතයට තමයි වැඩ කරන්නේ. සුළුතරයකට නෙවෙයි. එකෙන් අදහස් වෙන්නේ එක පැත්තකින් ඡන්දය අරගෙන ගිහලා අනිත් පැත්තේ වාඩි වෙනවා කියන එක අපි ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම ගත්තත් ඒක මහජන මතය තමයි. කියන්නේ යා වාඩි වෙනකොට අනිත් ඔක්කොම මේ පැත්තේ වාඩි වෙනවා කියලා විශ්වාස කරනවා. තිබෙන ක්‍රමය අනුව එහෙමයි. ඒ වගේ මේක ශක්තිමත් කරන්න ඕනේ. ශක්තිමත්. ඒ කියන්නේ ඒක කැඩෙන්න දෙන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩෙන්න නොදී ආරක්ෂා වෙන ආකාරයේ කටයුතු කරන්න ඕනේ. ඒක මූල ධර්මය. මානව හිමිකම් සුරකීම. මානවයෙක් විදියට පුද්ගලයෙක් විදියට උරුමවන හිමිවන දේවල් ඒවා ආරක්ෂා කරන්න ඕනේ. මානව හිමිකම්. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ජාතික සාමය හා ආරක්ෂාව. ගොඩක් දේවල් නෑ ඔයාලට පාඩම් කරගන්න. ජාතික සාමය. රටේ සාමය ආරක්ෂා කරන්න ඕනේ. සිවිල් අරගල වාගේ දේවල් ඇති නොවෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇති නොවන මට්ටමට පවත්වා ගන්න ඕනේ. ඒ වගේම අනෙකුත් මත ඉවසීම හා එකිනෙකා අතර අවබෝධය අන් මත ගරු කරන්න ඕනේ. respect others කියලා කියන්නේ. අන් මත ගරු කරන්න ඕනේ. ඒවා ඉවසන්න ඕනේ. එකිනෙකා අතර හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පුද්ගලයන් අතර හොඳ අවබෝධයක්. අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඕනෑම දැන් අපි කියන්නේ මාධ්‍ය නිදහස කියලා කියන්නේ මාධ්‍යයෙන් කරන්නේ මිනිසුන්ගේ මතය අදහස ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ මාධ්‍ය නිදහසක් තියෙන්නේ. හැබැයි මාධ්‍ය නිදහස තුළ දැන් මම කියන දේ වැරදි විදියට හුවා දක්වලා ප්‍රචාරණය කිරීම නෙවෙයි මාධ්‍ය නිදහස කියන්නේ. අදහස් ප්‍රකාශ කිරීම නිදහස කියන්නේ කෙනෙක් කියපු දේ වැරදි විදියට අනිත් පැත්තට පතුරන එක නෙවෙයි. දැන් මම කියන දේ මට ඕන තරක කියන්න ඉඩකට තියෙන්න ඕනේ. පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මාධ්‍ය නිදහස කියන්නේ ඒ කියන දේම තමයි ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියන දේ කටලා කොටලා ඔක්කොම කරලා
මතය වෙනස් වෙන විදිහට අද බොහෝ මාධ්‍යවල ඒක කරනවානේ. ඒක නෙවෙයි. බලතල බෙදා ගැනීම. මොකද්ද බලතල බෙදනවා කියන්නේ? බලතල බෙදනවා කියන්නේ මොකක්ද? මම මේක මීට ඉස්සෙල්ලත් අහලා තියෙනවා. මොකද්ද බලතල බෙදනවා කියන්නේ? ඈ? මොකද්ද බලතල බෙදනවා කියන්නේ? අපි අර මුදල් රෙගුලාසි 135 નો රජයේ විධාන සම්බන්ධයෙන් බලතල ඊට වඩා වෙනස් බලතල තියෙනවානේ. ඒ වගේ අවස්ථාවක බලතල බෙදනවා කියන්නේ මොකද්ද? බලතලයක් බෙදනවා කියලා කියන්නේ ඇයි බලතල බෙදන්නේ ඇයි? වැඩ කරන්න. බලයක් දෙන්නේ ඇයි? වැඩක් කරන්න. එතකොට කිසියම් බල අධිකාරියකට තිබෙන බලය ඒ අධිකාරිය යටතේ විවිධ මට්ටමින් කටයුතු ඉටු කරනු ලබන නිලධාරීන්ට ඒකීකාරයන් පහසුවෙන් ඉටු කිරීමට හැකිවන ආකාරයට අවශ්‍ය අධිකාරී බලය, තීරණ ගැනීමේ බලය, නියෝග නිකුත් කිරීමේ බලය ලබා දෙන එක තමයි බලතල බෙදනවා කියන්නේ. බලතල පවරනවා කියන්නේ. බලතල බෙදන්න ඕනි. අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ delegating power කියලා. delegating power කියලා කියනවා. බලතල බෙදිය යුතුයි. බලතල බෙදුවම තමයි නිලධාරීන් මේ අපි කියන අභිප්‍රේරණය වෙනවා කියලා. අභිප්‍රේරණය වෙන බලයක් දුන්නාම නිලධාරීන් අභිප්‍රේරණය වෙනවා. සාමාන්‍යයෙන් බලයට බොහොමයක් කැමතිනේ. බලයට බොහොමයක් කැමති. මිනිස්සු ගැටෙන්නේ මොනවටද? කාරණා තුනකට මිනිස්සු ගැටෙනවා කියලා කියන. මොනවද කාරණා තුන? අහලා තියෙනවද? කාරණා තුනකට මිනිස්සු ගැටෙනවා කියලා කියනවා. එන කොටා ගන්නවා කියලා කියනවා. මොකද්ද මේ කාරණා තුන? පළවෙනි එක ධනය. ධනයට ඔට්ටු වෙනවා මිනිස්සු. ධනය බලය කුලය. ධනය බලය බලය හරි දෙක බලය. තුන ධනය බලය කුලයද? නෑ කුලය නෙවෙයි. ධනය බලය අනිත් එක ලිංගිකත්වය. මිනිස්සු කොහේ හරි ගැටෙනවා නම් ගැටෙන්නේ ඔට්ටු වෙනවා නම් ඔට්ටු වෙන්නේ රණ්ඩු වෙනවා නම් රණ්ඩු වෙන්නේ ඔන්න කාරණා තුනට කියලා කියනවා. බොහොම එක එහෙම තමයි. ඒකද ධනයට බලයට මිනිස්සු ඔට්ටු වෙනවා. ඒකහන්ද බල සමහරු බලය දෙන්නේ නැහැ. බලය දෙන්නේ නැහැ. බලය දෙන්න බයයි සමහර වෙලාවට. බලය දෙන්න කැමති නැහැ සමහර වෙලාවට. තමන්ගේ ලොකුකම් පෙන්වන්න සමහරට බලය තියාගෙන ඉන්නවා. තමන්ගේ යට තියෙන අනිකුත් නිලධාරීන් පීඩාවටපත් කරන්න පාලනය කරන්න අවශ්‍ය නිසා බලය තියාගෙන ඉන්නවා. එහෙමයි ඉන්න ඕන තරම්. එතකොට බලය බෙදිය යුතුයි. සාමාන්‍ය අපි වගකීමක් දෙනවා නම් වගකීමකට සරිලන ආකාරයේ බලයක් දිය යුතුයි. ඒ බලය නැතුව වගකීම ඉටු කරන්න බෑ. තීරණයක් ගන්න බෑ. ඒක නිසා අපි කියනවා බලය බෙදිය යුතුයි කියලා කියනවා. බලය බෙදිය යුතුයි කියලා කියනවා. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීතිය හරියට ආරක්ෂා කරන්න ඕනේ. නීතිය හැමෝටම එක ආකාරයට පවතින නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. කාටවත් වෙනස්කමක් වෙන්න බෑ. නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕනේ. යහපාලනයේ ක්‍රියාවට නගන්න. මොකද යහපාලනය කියන්නේ good governance. යහපාලනය අපි ඉස්සරහට යහපාලනය ගැන කතා කරනවා. සරලව ගත්තොත් යහපාලනය කියන්නේ යහපාලනය කියලා කිව්වොත් සෑම කාර්යයක්ම උපරිම කාර්යක්ෂමතාවයෙන් ඵලදායීතාවයෙන් සඵලදායීතාවයෙන් යුක්තව නීති රීති වලට අනුකූලව වගවීමෙන් පාරදර්ශීභාවයකින් යුක්තව සමානාත්මතාවය ඒ වගේ ලක්ෂණ ගරු කරමින් කටයුතු කිරීමක් තමයි යහපාලනය. ඒ තුල කාටවත් හිරිහැරයක් වරදක් වංචාවක් පීඩාවක් දැනෙන්න හොඳ නැහැ. යහපාලනය ක්‍රියාවට නංවන්න ඕනේ කියලා කියනවා. තිරසාර සංවර්ධනය sustainable development.
මේ තිරසාර සංවර්ධනය කියන එකේ අදහස දැන් අපි බොහෝ සම්පත් භුක්ති විඳිනවනේ. සම්පත් භුක්ති විඳිනවා. අපි මේ සම්පත් භුක්ති විඳිය යුත්තේ අනාගත පරම්පරාවට හිමි සම්පත් විනාශ වන ආකාරයට නොවේ. අනාගත පරම්පරාවට හිමි සම්පත් ආරක්ෂා කර දෙමින් අපි සම්පත් භුක්ති විඳිනවා නම් අපි සංවර්ධනයක් ඇති කරනවා නම් අන්න ඒකට කියන තිරසාර සංවර්ධනය කියලා. සස්ටේනබල් කියලා කියන්නේ ඒ පවතින එක බොරුවක් වෙන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ අපේ වර්ධනය සංවර්ධනය අපි ඉටු කරන්න ඕනේ වෙනත් පාර්ශවයක වෙනත් පුද්ගලයෙකුට එහෙම නැත්නම් අනාගතයට හානි කර නොවේ. අනිත් හැම පැතිකඩයකටම හිතකර වන ආකාරයට අපි සංවර්ධනයක් කරනවා අපිකට කියනවා තිරසර සංවර්ධනය. තිරසර සංවර්ධන ඉලක්ක තියෙනවා 17ක්. තිරසර සංවර්ධන අරමුණු 17ක් තියෙනවා. ඒ 17 මත කටයුතු කරන්න කියලා කියන 2030 වන විට මේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කරන්න අවශ්‍ය මට්ටමට කටයුතු කරන්න කියලා කතිකාවක් තියෙනවා රාජ්‍ය සේවය තුල. රාජ්‍ය සේවය තුල. ඔයාලා දන්නවද රාජ්‍ය ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතනවල ගිණුම් කටයුතු ඇගීමට ලක් කරනවා. ඒ ඇගීමට ලක් කරද්දී මේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අවධානය යොමු කරනවා. තිරසර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරනවා. ඊළඟ එක පරිසරය ආරක්ෂා කිරීම. මේ තිරසර සංවර්ධනයත් එක්ක තව වචනයක් තමයි පරිසරය ආරක්ෂා කිරීම. පරිසරයට හානිදායක වන ආකාරයට කටයුතු නොකළ යුතුයි. දැන් ඔය වර්තමානයේ කියන පොලිතින් භාවිතය තහනම් වෙන එක තහනම් කරනවා. ප්ලාස්ටික් භාවිතය යම් සීමා පනවනවා. කියන ප්ලාස්ටික් පුච්චන්න එපා කියලානේ. ප්ලාස්ටික් වලට ගින්දර තියන්න එපා කියලා කියනවා. ඒ තුල මතුවන සමහර කාබන් මගින් පිළිකාකාරක කොටස් ඉවතට යනවා කියලා කියනවා. ඒතර පරිසරය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි කියලා කියනවා. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය ආහාර හා නිවාස සඳහා ඇති අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ. හැම පුද්ගලයෙකුටම සෞඛ්‍ය සඳහා අයිතියක් තියෙනවා. හැම පුද්ගලයෙකුටම සෞඛ්‍ය තමාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය ඔයාලා දන්නවා පාසල් යන මට්ටමේ ඉන්න සෑම දරුවෙක්ම අධ්‍යාපනය ලබා ගත යුතුයි කියලා කියනවා. නිවැරදි නිදහස් ඒ කියන්නේ නිවැරදි එහෙම ඒ වගේම තමාට ඒ අධ්‍යාපනය ලබන කාලය තුල ඒ අධ්‍යාපනය ලබන්න අයිතිවාසිකමක් තිබෙනවා කියලා කියනතොට ඒ සුරක්ෂිත කරන්න ඕනේ අයිතිය. ආහාර හා නිවාස කෙනෙකුට අවශ්‍ය මූලිකම අයිතිවාසිකම්. ඒතර රජයන් බලන් දැන් ලංකාවේ වුණත් ඔයාලා දන්නවා සමෘද්ධි සහන ආධාර, ඒ වගේ මහජන ආධාර, ඒ වගේ විවිධ පහසුකම් ලබා දෙනවා. මොකටද? ආහාර හා නිවාස පිළිබඳව තියෙන අයිතිය ආරක්ෂා කරන්න. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම. ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් සමානව දැන් මම රාජ්‍ය සේවයේදී කිසිම ભેදයක් කරන්නේ නැහැ. දැන් පෞද්ගලික අංශවල නම් ස්ත්‍රී පුරුෂ කියලා වෙන වෙනම ගන්නවා. රාජ්‍ය සේවයේ එහෙම ભેදයක් නැහැ. ඒ කියන්නේ සමාජ භාව පිළිගන්න ඕනේ. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා. ඊට පස්සේ පොදු රාජ්‍යයන්හි තාරුණ්‍යයේ වැදගත්කම පිළිගැනීම. තරුණකමේ වැදගත්කම. දැන් බලන්න ලංකාවේ මම මේ ළඟදී පොඩි මේ එකක් කළා රිසර්ච් එකක් කළා. රිසර්ච් එක කියන්නේ පොඩි පොලිසි පේපර් එකට ලංකාවේ youth unemployment එක තරුණ විරකියාව කියන්නේ තරුණ රැකියා විරහිතභාවය බැලුවාම ඉහළ මට්ටමක් තියෙනවා. සාමාන්‍යයෙන් හිතන්න තරුණ මට්ටමේ දැන් අපි දන්නවා අවුරුදු 18ට වැඩි අයට රැකියාවක් කරන්න සුදුසු වයස තියෙනවා. ඒතර 18න් පස්සේ රැකියාවක් නොකර ඉන්න සෑම කාලයක්ම තරුණ විරකියාවකටනේ අයිති වෙන්නේ. විරකියාවෙන් යුක්ත තරුණ ශ්‍රමය. ඒ ශ්‍රමය ලැබෙන්නේ නැහැ. කවදාකවත් ඒ ශ්‍රමය ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතමු 35 40 වගේ පෙන්නට පස්සේ අර තරුණ භවයේ තරුණ කාලයේ තිබෙන ජවය නැහැ. ඒ ශක්තිය නැහැ.
එතකොට ඒ තරුණ කාලයේ නැතිවන ශක්තිය ආයෙත් පුද්ගලයෙකුට ලැබෙන්නේ නැහැ. එතකොට මේ නිකරුණේ ගත කරන මේ කාලය ආයෙත් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ තුල ඒ වගේම දැන් අවුරුදු 18න් රැකියාවක් ආරම්භ කරන 19න් 20න් රැකියාවක් ආරම්භ කරන පුද්ගලයෙකුට වඩා අවුරුදු 25න් 30න් පස්සේ රැකියාවකට එළඹෙන පුද්ගලයෙකුට තියෙන කම්මැලිභාවය, කුසීතකම, ඒ වගේ දේවල් වැඩි. තරුණ වයසේම රැකියාවකට ආවොත් ඔවුන්ගේ ජවය වැඩි. ඔබ දන්නවා කාර්යාලවල ඒ වගේ පරිසරයක් තියෙනවා. අපි දන්නවා. එතකොට තරුණ ශ්‍රමය තමයි අහිමි වෙන්නේ. ඒක නිසා තරුණ අවදියේ තරුණ කාලයේ තියෙන වැදගත්කම හඳුනා ගන්න ඕනේ. දැන් අපි ඇත්තටම රටක් විදියට, ජාතියක් විදියට මේ තරුණ ශ්‍රමය අපත යවන එක වළක්වා ගතහොත් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. දැන් බලන්න උපාධිය හදාරපු කොතරම්නම් ගෙවල් වල ඉන්නවද? ඔබ බලන්න ඉරිදා අද පත්තර අරන් බලන්න කොතරම්නම් රැකියා තියෙනවද? එක පැත්තක රැකියා අනිත් පැත්තේ රැකියා විරහිත අය. මොකද්ද මේකට හේතුව? එක පැත්තක රැකියා දෙන අනිත් පැත්තේ රැකියාවක් නැති අය ගොඩ ගහලා ඉන්නවා. ඒ කියන්නේ මේ දෙක මැච් වෙන්නේ නැහැ, මිස්මැච්. ඒ කියන්නේ රැකියාවන් තියෙනවා, රැකියාවට සුදුසු අය නැහැ කියන එකනේ. ඒ රැකියාව ඉටු කරන්න ආකාරයට සුදුසු පුද්ගලයන් තිබෙන ක්‍රමවේදය තුළ නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා රැකියාව විරහිත අය එක පැත්තක ඉන්න අනිත් පැත්තේ රැකියාව තියෙනවා. එතකොට ඒව නැති කරන මට්ටමට ගේනවා. එතකොට එහෙම ඒ වගේම තමයි තරුණ කාලය තුල එවැනි ප්‍රශ්න සහිතව ඉන්නවා කියන්නේ මානසික මට්ටම්, සමහර වැරදි දේවල් වලට පෙළඹවීම, වැරදි ක්‍රියාවල නිරත වීම, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් හඳුන්වලා දීලා දෙනවා තාරුණ්‍යයේ වැදගත්කම. තාරුණ්‍ය හරි වැදගත්. ඒක ආරක්ෂා කරන්න ඕනේ. කුඩා රාජ්‍යයන් පිළිගන්න ඕනේ. විශාල රාජ්‍යයන් විතරක් නෙමෙයි කුඩා රාජ්‍යයන් උනත් ඒක අවඥාවකට අව탁සේරුවට ලක් නොකර පිළිගැනීමක් කරන්න ඕනේ. අවදානමට ලක්ව ඇති රාජ්‍යයන්ගේ වමනා පිළිගැනීම විවිධ අවදානම් වලට යුද අවදානම් තියෙනවා. ඊට පස්සේ වෙන ඔය ස්වභාවික උවදුරු නිසා අවදානම් වලට පත්වන රටවල් තියෙනවා. ඒ වගේ විවිධ අවදානම් වල ලක්ව තියෙන රාජ්‍යයන් වල අවශ්‍යතා වමනා හඳුනා ගන්න ඕනේ, පිළිගන්න ඕනේ. ඒ වගේම සිවිල් සමාජයේ කාර්යභාරය පිළිගන්න ඕනේ. සිවිල් සමාජය, සිවිල් පුරවැසියන්ගේ කාර්යභාරය කුමක්ද? දැන් බලන්න මේ දවස්වල සිවිල් පුරවැසියන් තුල පුරවැසියන්ට කොතරම්නම් කාර්යභාරයක් තිබෙනවද? ඒ සිවිල් පුරවැසියන්ගේ කාර්යභාරය හඳුනා නොගන්න තාක්කල් කොවිඩ් වළක්වන්නත් බෑ අපිට. ඒක නිසා ඒ වගේම සිවිල් පුද්ගලයන්ගේ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිගන්නවා වගේම අපි ඔවුන්ට ඒක අවබෝධ කරලා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය දියුණු රටවල්, ජපානය, විශේෂයෙන් ආසියාතික රටවල්, ජපානය, ඔය කොරියන් වගේ රටවල් තියෙන්නේ විනය හදන්නේ. ඒගොල්ලෝ ළඟ රටවල් වල බොහෝ වෙලාවට ආගම ධර්මය උගන්වන්නේ පාසල් පද්ධතිය තුල. විනය හදන්නේ. ඒ හැදෙන විනය හරි වැදගත්. එතකොට මෙන්න මේ කියන මේ කාරණා පිළිබඳ මූලධර්ම හඳුන්වලා දීලා තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ. එතකොට මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් මතක තබා ගත යුතු වෙනවා ඔයගොල්ලෝ. මොකද යහපාලනය කියන්නේ? යහපාලනය good governance කියලා කියනවා. good කියන්නේ හොඳයි කියන එකනේ. governance පාලනය. හොඳ පාලනය, යහපාලනය. මොකක්ද යහපාලනය කියන්නේ? සාමාන්‍යයෙන් අපි අපේ පරිසරය අපි හඳුනාගත්තොත් අංශත් එක්ක ආයතන ව්‍යුහයත් එක්ක ගත්තම රාජ්‍ය අංශයේ තියෙන, පෞද්ගලික අංශයේ තියෙන, සිවිල් සමාජයේ තියෙනවා. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය. ඒ වගේම අපි හැමෝම කැමති වර්ධනයට, සංවර්ධනයට කැමති. උදේ ඉඳලා හවස වෙනකන් නැහෙන්නේ, දඟලන්නේ, හැම දෙයක්ම කරන්නේ හැම පුද්ගලයෙක්ම.
මොකටද කරන්නේ? මොකටද දඟලන්නේ? හැබැයි ගෙනියන්නෙත් නෑ කවුරුවත් යනකොට. ඇයි දඟලන්නේ? ඇයි මහන්සි වෙන්නේ? කාරණා දෙකකට එකක් තමයි ආර්ථික සංවර්ධනය අනිත් එක සමාජ සංවර්ධනය. ඒබ්‍රහම් මැස්ලෝ කියනවා පුද්ගලයන්ට තියෙනවා අවශ්‍යතා දූරාවලියක් කියලා. අවශ්‍යතා දූරාවලිය. බලන්න ඕනෑම ගහක් කොළක් කොහේ අපි විසි කළොත් ඒ ගහ කොළ බලනවා නැගිටින්න බලනවා. මියදින්න නෙවෙයි බලන්නේ හැදෙන්න බලන්නේ. සතෙක් සීපාවෙන් බලන්න. ජීවිතේ ගොඩක් කැමතියි. ප්‍රාණය රැක ගන්න ගොඩක් කැමතියි. මිනිසුත් එහෙමයි. මිනිසුත් එහෙමයි. මියදින්න කැමති නෑ. එතකොට මේ ජීවත් වෙන කාලය තුල බලාපොරොත්තු වන අපේක්ෂාවන් දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. එකක් තමයි ආර්ථික සංවර්ධනය අනිත් එක සමාජ සංවර්ධනය. මැස්ලෝ කියනවා හැම මිනිහෙක්ම හැම පුද්ගලයෙක්ම මූලික වශයෙන් මූලික අයිතිවාසිකම් අපේක්ෂා කරනවා කියලා කියනවා. මූලික අයිතිවාසිකම්. අපි මැනේජ්මන්ට් වල ලොකෝ ඉගෙන ගන්නවා මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් කියන්නේ මූලික අවශ්‍යතා. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් මේ වගේ දේවල්. මූලික අයිතිවාසිකම් ඉටු නොවෙනවා නම් දැන් බලන්න පේමන්ට් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. සමහර කූඩාරම් වල වගේ. ජීවත් වෙනවා හැබැයි ඒගොල්ලෝ ආහාර, ඇඳුම් පැළඳුම් වගේ දේවල් මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා නේ. නිවාස වලටත් පෙර ආහාර, ඇඳුම් පැළඳුම් වගේ දේවල්. පිස්සු චරිත තියෙන අපි පිස්සු කියලා කියන්නේ මානසිකත්වයේ හරියට වැඩ නොකරන පුද්ගලයෝ ඒගොල්ලෝ උනත් ওই දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ. කරගන්න බලන්න සිහියක් නැති වුණත් කල්පනාවක් නැති වුණත් ආහාර ඇඳුම් පැළඳුම් දෙක තියාගන්න. ඒ වගේම ඒ දේ ඉටු වෙනකොට ආරක්ෂණ අවශ්‍යතා සුරක්ෂිතභාවයක් ගැන හිතනවා. හොඳ ගයක් දොරක් හදාගන්න. ආරක්ෂාව ගැන හිතනවා. අනාගතය ආරක්ෂා කරගන්න. මැස්ලෝගේ දුරාවලිය. මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතා ඊට පස්සේ ආරක්ෂණ අවශ්‍යතා ඊට පස්සේ සමාජය. අන්න බලන්න සමාජය ගැන සමාජයේ පිළිගන්න මට්ටමකට එන්න. සමාජයේ හැසිරෙන්න පිළිගැනීමට වඩා හැසිරෙන්න කැමැත්තක් දක්වනවා. ඒක දැකලා තියෙනවා. දැන් වෙඩින් එකකට එහෙම කිව්වම ඔෆිස් එකේ වෙඩින් එකක් කියන්නකෝ. කියනවට හරි කැමතිනේ. බොහොමයක් කැමතියි. ඇයි කිසියම් සමාජයක හැසිරෙන්න කැමති. කෙනෙකුට හොඳයි කියනවට කැමති. පිළිගන්නවට කැමති. පිළිගන්නවට කැමති. ඒ හේතුව සමාජීය අවශ්‍යතා තියෙනවා. සමාජයේ කොටසක් තමයි පුද්ගලයා. සමාජයෙන් වියුක්ත වෙලා ජීවත් වෙන්න කැමති නැහැ. සමාජයත් එක්ක තමයි ජීවත් වෙන්න කැමති. වියුක්තව හුදේකලා වෙලා ඉන්න කැමති නැහැ. ඒ වගේම ඔබ අහලා තියෙනවද හුදේකලා වෙලා ඉන්න මිනිස්සු තුල නපුරුකම් වැඩි, දරදඬු වැඩි, රෞද්‍ර ගති වැඩි. සමාජීය අවශ්‍යතාව වලින් පස්සේ මොකද තියෙන්නේ? සමාජීය අවශ්‍යතාවයෙන් පස්සේ මොනවද තියෙන්නේ? එතනින් එහාට ගේ ටිකක් තියෙනවා මොනවද? සමාජයේ ඊට පස්සේ සමාජ පිළිගන්න මට්ටම. සමාජයේ පිළිගන්න මට්ටම. වැදගත් බවත් මම මේ ළඟදී ගියාම එක තැනක තියෙනවා මල්ශාලාවක්. මල්ශාලාවේ තියෙනවා ඔහුගේ පින්තූරේ ඔහු අරන් තියෙනවා දේශබන්දු. දේශබන්දු කියන නමට ඒ මේක අරගෙන නම ලියන්නේ. මුදල් තිබ්බට නැහැ ඔහුට සමාජ පිළිගැනීමක් නැහැ. සම්මානනීය මට්ටමක් නැහැ. සම්මානනීය මට්ටමට පාත්‍ර වෙන්න බොහොමයක් කැමතියි. බලන්න මුදලාල්ලා මුදල් උපයනවා මුදල් උපයලා යම් මට්ටමකට ආවට පස්සේ අන්න දානමාන කරලා මොන හරි දේවල් කරලා මිනිස්සු අතර පිළිගැනීමකට ලක් වෙන්න කැමතියි. සමාජීය මට්ටමක් හදාගන්න කැමතියි. එතකොට මේ වගේ සම්මානයට පාත්‍ර වෙන්න මිනිස්සු කැමති සිව්වන අවස්ථාව. අන්තිමට ආත්ම පරිපූර්ණ. එහෙනම් අර අපි කැමැතිම ඉහළම තැන මොකද්ද කියලා අපි අපේක්ෂා කරනවා.
ඔයාලා ගත්තොත් අපි තුමු SLS පාස් වෙන්න. ඒ වගේ දෙයක්. හැබැයි මෙහෙම ඒ ආත්ම පරිපූර්ණ එක කාලෙන් කාලට වෙනස් වෙනවා. යම් කාලයක තිබ්බා රැකියාවක් ලබා ගැනීම ආත්ම පරිපූර්ණ. ඒකට ගියාට පස්සේ තව තව අවශ්‍යතා. ඒ වගේ එහෙම ගිහිල්ලා මේක කෙලවරක් නෑ ඒක. ඒක බුදුහාමුදුරුවෝ කියවනේ නේ. මේක කෙලවරක් නැහැ කියලා. ඒතකොට එහෙම එකිනෙකට මේ කියන්නේ මේ ආත්මයේ මේ කියන අවශ්‍යතා ලෙවල් එකෙන් ලෙවල් එකට වෙනස් වෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ වගේ හැම පුද්ගලයෙක්ම ආර්ථික වශයෙන් දියුණුවටපත් වෙන්න, සමාජීය වශයෙන් සංවර්ධනයටපත් වෙන්න කැමතියි. මෙන්න මේවා ආරක්ෂා කරමින් විනිවිදභාවයකින් යුක්තව නීතියට ගරු කරමින් සමානාත්මතාවය ගරු කරමින් කාර්යක්ෂමතාවය ගරු කරමින් වගවීමෙන් යුක්තව හැම පැතිකඩයකින්ම මම කාරණා එකින් එක කියන හැම පැතිකඩයකින්ම කිසිදු පුද්ගලයෙකුට අගතිදායී නොවන ආකාරයට පරිසරයට පද්ධතියට සෑම අංශයකටම හානි කරන ආකාරයට කටයුතු කිරීම අපි කියන යහපාලනය කියලා. යහපාලනය. එවැනි යහපාලනයක් ලක්තරණේ කවදා දැකිය හැකිද? යහපාලනයක් තිබෙනවා නම් මිනිස්සු ඒ තුල ග්‍රහණය කරගන්න කැමති බොහෝ වෙලාවට. ඒක ඉතින් හොඳ විනයකුත් එක්ක හදන්න ඕනේ. බලන්න මේ කොවිඩ් සමයේ චීනෙන් බිහි වුණාට චීනෙන් පටන් ගත්තට දැන් අද වෙනකොට චීනේ කොහොමද? ඒගොල්ලන්ගේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන මට්ටමට ඇවිල්ලා. විනය පළවෙනි එක විනය. ඒකන්ද අර විද්‍යා දදාති විනයන් කියලා කියනනේ. විද්‍යා දදාති විනය තමයි වැදගත්ම දේ. ඕනෑම ආයතනයකත් එහෙමයි. ඩිසිප්ලින් එක. විනයෙන්තර කිසිවක් නැහැ. ඒක නිසා විනයක් හදන්න ඕනේ. යහපාලනයක විනයත් හරි වැදගත් දෙයක්. ඒක නිසා යහපාලනය පිළිබඳ හැම තැනකදීම කතා කරනවා. දැන් අපි අපේ ඉන්ඩක්ෂන් ට්‍රේනින් වලදී ඊට පස්සේ මාස්ටර්ස් වලදී ගොඩාක් තැන්වලදී රාජ්‍ය කළමනාකරණය ගැන කතා කරනකොට අපි මේ වචන ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ good governance කියන එක හරිය ප්‍රචලිත ප්‍රසිද්ධ මාතෘකාවක්. ඒ වගේම වැදගත්ම දෙයක්. මේක අපි හැදිය යුත්තේ ඇයි මේ ගැන අහන්නේ වාලගේ. අපි මේක ආරක්ෂා කරන්න යහපාලනය ආරක්ෂා කරන්න සාමාන්‍ය මගේ මතයක් තියෙනවා. රාජ්‍ය සේවකයා කාර්යක්ෂමව හා සඵලදායීත්ව වැඩ නොකරන තාක්කල්, ඒ කියන්නේ රාජ්‍ය සේවය නිවැරදි කරන තාක්කල් මේ රට සංවර්ධනය කරන්න බෑ. කල්පනා කරලා බලන්න අපේ කාර්යාලවල කොච්චරනම් නාස්ති තියෙනවද කියලා. අනවශ්‍ය වැඩ කොච්චරනම් තියෙනවද? ඒක අපිට පේන්නේ නැහැ. සාමාන්‍ය මම හඳුන්වන්නේ ප්ලෑන් කළ දැන් අපි තුමු පැය 6න් 7න් ගිය ගමන පැය 12කට 13කට ඇදලා ලියලා දවසක ෆුල් ක්ලේම් එක ගන්නවා නම් සැලසුම් කළ හොරෙක්නේ. ඕටි වාගේ දේවල්, අතිකාල වාගේ දේවල්, ඒ වගේ සැලසුම් කළ ගොඩක් කොච්චර තියෙනවද? කමිෂන් ගන්න ඒවා නම්මන ඒවා රාජ්‍ය සේවකයන් වළක්වන්න පුළුවන්. යහපාලනයක් තුළ වෙන දේ සිද්ධ වෙන්න බෑ. අපතයම් සිද්ධ වෙන්න බෑ. අකාර්යක්ෂමතාවයන් සිද්ධ වෙන්න බෑ. මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න බෑ. හැම නිලධාරියෙක්ම වගවීමෙන් කටයුතු කරනවා. රෙස්පොන්සිබිලිටි නෙවෙයි accountability. වගවීමෙන් යුක්තව කටයුතු කරනවා. මිනිස්සු රස්තියාදු වෙන්නේ නැහැ. හැම දෙයක්ම හැම කාරණයක්ම සුමට ලෙස ස්මූත්ලි දුවන මට්ටමක් ඇති වෙන්න ඕනේ. ඒක නිසා යහපාලනය කියන එක ගැන අපි කතා කරනවා. යහපාලනය කියන්නේ නිරන්තරයෙන්ම වැදගත් මාතෘකාවක්. මාතෘකාව ලියාගන්න යහපාලනය. සමාජමය අවශ්‍යතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීමේදී මතුවන ගැටලු එකමුතුව විසඳා ගැනීමේ ක්‍රියාවලිය යහපාලනය නම් වේ.
මේ සඳහා පාර්ශවයන් 3ක් එක් විය යුතුය. එක රජය, දෙක පෞද්ගලික අංශය, 3 සිවිල් සමාජය. සියලුම පාර්ශවයන්ට අවශ්‍ය වන සමාජමය අවශ්‍යතාවයන් වන්නේ ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනයන්ය. ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනයය. එතකොට මානව සම්පත් සංවර්ධනය හා මානව සම්පත් සුබ සාධනය වේ. මෙම කරුණු ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ අපගේ මූලික මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවයන් සාක්ෂාත් කිරීම සඳහාය. සාක්ෂාත් කර ගැනීම සඳහාය. සහභාගීත්වය කියන්නේ මොකක්ද? මොන වගේ අදහසක්ද සහභාගීත්වය කියන එකෙන් හැංගෙන්නේ ඔයාලට? අංශ 3ක් ගැන කතා කරලා. මොකද අංශ 3? රජයේ පෞද්ගලික අංශය, සිවිල් සමාජය. දැන් මේ සහභාගීත්වය කියන එකේ අදහස කිසියම් රටක එහෙම නැත්නම් කිසියම් ආර්ථිකයක රටක යම් කාර්යයක් ඉටු කරද්දී මේ පාර්ශවයන් ත්‍රිත්වයේම සහභාගීත්වය ලබා ගන්නවා. පාර්ශවයන් තුනේම. එහෙම වුණාම තමයි ඒ කාර්යය සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ ඒකට තව දෙයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අපි රාජ්‍යාංශයේ ඉඳන් වැඩක් කරද්දී අපි බලන්නේ රාජ්‍යාංශයේ කෝණේ එන්නේ. අපි එළියට බහලා බලන්නේ එළියේ කෝණේ කොහොමද කියලා. එතකොට මේ අංශ තුනම සම්බන්ධ කරගත්තොත් රජයේ පෞද්ගලික අංශය, සිවිල් සමාජය හැම පැතිකඩයකින්ම හැම කෝණයකින්ම දකින දැක්ම එහෙම නැත්නම් හැම පැත්තකින්ම නැගෙන අදහස් එකට එකතු කරලා එකට මිරිකලා අරන් හොඳ දෙයක් කරන්න පුළුවන්. සහභාගීත්වය සංවර්ධනය උදෙසා සහභාගීත්වය හරි වැදගත්. අදහස් වලින් ක්‍රියාකාරකම් වලින් හැම පැත්තකින්ම. ඒ වගේම තමයි එතකොට කිසිදු පාර්ශවයක් එරෙහි මතයක් නැහැ. එරෙහි මතයක් නැහැ. වැරදි වංචා වෙන්න බෑ. හරි විනිවිද භාවයක් තියෙනවා. හැමෝම එකට එකතු වෙලා වැඩක් කරන්නේ. ඒතර පළවෙනි එක සහභාගීත්වය. හැමෝගෙම සහභාගීත්වය තියෙනවා. එහෙම වුණාම දැන් බලන්න යුද ජයග්‍රහණයේ පළවෙනි එක මොකද්ද? සහභාගීත්වය. හැම මිනිස්සෙක්ම හැම පුද්ගලයෙක්ම චේතනාවෙන් පවා මේකට එකඟ වුණා. රටක සංවර්ධනයක් නම් හැම පැතිකඩයකින්ම එක තියෙන්න ඕන. දැන් බලන්න අපි ටෙන්ඩර් පටිපාටියේ අපි ටෙන්ඩර් ડોකියුමන්ට්ස් හදනකොට ප්‍රසම්පාදන ලියවිලි හදනකොට අපි හදන්නේ කොහොමද? අපිට අවශ්‍ය හොඳම භාණ්ඩය ගන්න. අපිට පෞද්ගලිකව නම් ගිහිල්ලා තෝරලා ගන්න පුළුවන්. නමුත් රාජ්‍යයට එහෙම කරන්න බෑ. අපි ඊදී අනුගමනය නොකළොත් ඔඩිට් එකෙන් අපිට කොහොමද දාන්නේ? පෞද්ගලික අංශය මොකද කරන්න බලන්නේ? අපිව රවට්ටලා අපිව මේක කරලා මොන හරි දෙයක් දෙන්න. දැන් පාරක් හදන්න දුන්නා මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒකේ අර ඒ වගකීම කියන එක එහෙම නැත්නම් සහභාගීත්ව සංවර්ධනයට ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි මොක හරි දෙයක් කරලා බහුතරයක් කොන්ත්‍රාත් කරුවෝ මොන හරි දෙයක් කරලා තමන්ගේ කොටස ගන්න. හැබැයි සහභාගීත්ව සංවර්ධනයක් තියෙනවා නම් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. විය යුත්තේ ඒ විදිහට වෙනවා. පහුගිය දවස්වල ඇමිලි පිටියට ඒක හොඳ මතයක් විදිහට ගිහිල්ලා හොස්පිටල් එකට PCR යන්ත්‍රයක් අරන් දුන්නා. PCR යන්ත්‍රයක් අරන් දුන්නා. ඒකට එකතු වෙච්ච සල්ලි වල ඉතුරු මුදලක් තිබිලා සරත් චන්ද්‍ර මුදලාලි කියන හොඳ ව්‍යාපාරිකේ අහු ඉතුරු කොටස දාලා ලැබ් එකක් හරි මොනවාද හදලා
විවෘත කළා මේ ළඟදී. ඉතුරු මුදල එතුමා විසින් පරිත්‍යාග කළා. ඒක පුද්ගලයෙක් එක්ක එකට එකතු වෙලා. ඒ වගේම හැම පැත්තකදීම මේ සංවර්ධනයට ඒගොල්ලෝ දායක කරගන්නවා නම් හේතු මෙහෙමකුත් තියෙනවා. දැන් බලන්නකො රට හැදෙනවා නම් රාජ්‍ය සේවීන් ඔබට මට විතරක් නෙමෙයිද? රට හැදුන්නේ නැත්නම් අපේ වැටුපත් ෂුවර් නෑනේ. අපි කරන කාර්යභාරය තුළ රටට දෙයක් වෙනවා. රටට දෙයක් වෙනකොට පෞද්ගලික අංශයට ඒ දේ තියෙනවා. අපි දැන් පාරක් හදනවා කියලා පාරවල් හදනකොට ඒ පාරේ යන ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කටයුතු කරන මේ ආයතන වලට යහපතක් වෙනවා. ව්‍යාපාර කටයුතු වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම මේව භාවිතා කරන සිවිල් පරිසරයට සිවිල් පුද්ගලයන්ට ඒගොල්ලන්ට ඒ වාසිය තියෙනවා. හැම පැත්තකටම තියෙනවා. ඒක නිසා පාර්ශ්වයන් ත්‍රිත්වයේම දායකත්වයේ ලබාගෙන සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි කියන එකට අපි කියනවා සහභාගීත්වය. සහභාගීත්වය. සියලු සංවර්ධන කාර්යයන් සඳහා සහභාගීත්ව ප්‍රවේශයක් අනුගමනය කිරීම සිදු විය යුතුය. රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය මෙන්ම සිවිල් සමාජයේද එක්ව ක්‍රියාත්මක වීමෙන් සිදුවිය යුතුය. මේ නිසා සංවර්ධන ක්‍රියාවලියේදී වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. පොදු සම්පත්වල ආරක්ෂාව, නඩත්තුව අවම පිරිවැයකින් ඉටු කිරීමට හැකිවීම, නාස්තියෙන් දූෂණයෙන් තොරව මුදල් පරිහරණය කිරීමට හැකිවීම, මෙන්ම සැබෑ ජනතාව වමනාවන් ඉටු කිරීමට හැකිවීම සහභාගී සංවර්ධනය තුළින් ලැබිය හැකි වාසිදායක ප්‍රතිඵල වේ. ඒ කියන්නේ මොකද? එකඟතාවය. සෑම වැඩක්ම කරන්න ඕනේ එකඟතාවයෙන් යුක්තව. හැමෝම කතා බහ කරලා සුහදව ගැටලු විසඳලා එකඟතාවයකට එන්න ඕනේ. එකඟතාවයකට ආය නැත්නම් මොකද වෙන්නේ? එකඟ නොවන එක්කෙනා. දැන් ඒකනේ මාර ඉස්සලත් කිව්වේ එකඟ නොවන එක්කෙනා එකඟ කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. දැන් ඔය මහා පරිමාණ ව්‍යාපාර ආයතන යම් කිසි ව්‍යාපෘතියක් කරද්දී අපි හිතමු කිසියම් ප්‍රදේශයක දෙවිතෙල් බලාගාරයක් ඉදි කරනවා. ඉන්ධන වලින් බලාගාරයක් ඉදි කරනවා. එතන ඒකෙන් පරිසර හානියක් වෙනවා. ඒ ආයතනය මොකද කරන්නේ? විරෝධය දක්වන්න පුළුවන් පාර්ශව තමයි ඉස්සලා අල්ලගන්නේ. ඒ විරෝධය දක්වන පාර්ශවයන් අල්ලගෙන ඒගොල්ලෝ හරහා ඒක ජනමත කරනවා. ජනගත කරනවා. ජනතාව අතර කැමැත්ත හදනවා. හැබැයි අපි අපේ ව්‍යාපෘති වල ඒක කරන්නේ නැහැ. රාජ්‍යාංශය කරනවා අඩුයි. ඒක කරන්න ඕනේ. සම්මුතියෙන් කටයුතු කරන්න. සම්මුතියෙන් කටයුතු කරනකොට අපි වැරදි නැති වෙනවා. අපි ගාව අඩුපාඩු වැරදි දෝෂ තියෙනවා නම් මොකද වෙන්නේ? ඒවත් අපි හකුල්ලා ගන්නවා, ඒවා නිවැරදි කරගන්නවා. පැහැදිලිද? ඒක නිසා සම්මුතියෙන් කටයුතු කිරීම කියන එක යහපාලනයක ලක්ෂණයක්. පැහැදිලිද? පළවෙනි එක මොකක්ද කිව්වේ? සහභාගීත්වය. සහභාගීත්වය දෙක සම්මුතිය. මාතෘකාව ලියා ගන්න සම්මුතිය. ඒ යටතේ මෙහෙම ලියා ගන්න. යහපාලනයේදී සම්මුතියෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැන නගී. කළ යුතු කාර්ය හා එම කාර්යය ඉටු කරනු ලබන ක්‍රියාමාර්ග
කළ යුතු කාර්ය හා එම කාර්ය ඉටු කරනු ලබන ක්‍රියාමාර්ග සාමූහික එකඟතාවයක් මත සිදු කිරීම අවශ්‍ය වේ. කරනු ලබන කටයුතු පුළුල් ලෙස සාකච්ඡා කොට මනා ලෙස විමර්ශනය කර මහජන නියෝජිතයින් මහජනතාව සිවිල් සංවිධාන පෞද්ගලිකාංශය මහජන නියෝජිතයින් මහජනතාව සිවිල් සංවිධාන පෞද්ගලිකාංශය යන සියලු දෙනා සම්මුතියෙන් යුතුව ක්‍රියා කිරීම මෙහිදී සිදුවේ. මොකද වගවීම accountability තුන්වෙනි කාරණය සහභාගීත්වය සම්මුතිය වගවීම කියන්නේ අපි කරනු ලබන සෑම කාර්යයකටම අපි උත්තරදායී වෙන්න ඕනේ කරන හැම කාර්යයකටම. ඒ කියන්නේ අපි කිසියම් කාර්යයක් ඉටු කරන විට කොහොමද ඉටු කරන්න ඕනේ? අපි කිසියම් කාර්යයක් ඉටු කරනකොට කොහොමද ඉටු කරන්න ඕනේ? මොකද වගවීම කියන්නේ එතකොට ඒ වගවීමෙන් අපි අපේක්ෂා කරන්නේ ඒක. මේ හැම කාර්යයකටම හැම කටයුත්තකටම අපි පිළිතුරු දීමට බැඳලා ඉන්නවා. හැම වැඩකටම ජනතාව ඉදිරියේ අපි පිළිතුරු දෙන්න බැඳලා ඉන්නවා. පැහැදිලිද? අපි ඒතර කිසියම් වැඩකට යොදන සේවාවකට යොදවන මුදල් යන්ත්‍ර පුද්ගල මේ හැම දෙයක්ම නිසිපරිදි සිදු වෙනවා කියලා ඒ වගේම ඒවායේ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙනවා කියලා වග බලා ගන්නා මට්ටමක් තමයි අපි කියන්නේ වගවීම. එතන ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි පටිපාටින් මොකද කරන්න ඕනි? නිවැරදිව සකස් කරලා අපි අනුගමනය කරන්න ඕනේ. පැහැදිලිද? අපි කරන හැම කාර්යයකම හැම වැඩකම ප්‍රතිඵල නිසි පරිදි මහ ජනතාවට ලැබෙනවා කියලා අපි වග වෙන්න ඕනේ. එතකොට ව්‍යාපෘති අතරමඟ නතර කරන්න බෑ මේක යෝග්‍ය නෑ කියලා. සමහර අවස්ථා තියෙන එක සැරයක් මට මතකයි මම ප්‍රාලේයකින්දී ඇස්තමේන්තුවක් හදලා ඇස්තමේන්තුවක් නේ ඔයාලා මතක ඇති 2003 ගම් වතුරට දුන්නා නිවාස හදන්න ආධාර. ඒතරේ නිවාස ආධාරය අපි දෙන්නේ යම් මට්ටම් වලට. ඒ කියන්නේ එක මට්ටමක් නිම කළාම කොටසක් දෙනවා. එහෙමයි. දැන් අපිට දෙනවා වහල නිමි කියලා දුන්නාම අපි දෙනවා ඊගාව කොටස දෙනවා. දීලා චෙක් එක ලිව්වට පස්සේ අපිට වාර්තාව දීලා ටියෝ මහත්තයා චෙක් එක ලිව්වට පස්සේ ආයෙ යාම ලියනවා මේ ටික වෙලා නැහැ ඒක හන්ද චෙක් එක නිකුත් කරන්න එපා කියලා. මම ටියෝ මහත්තයාගෙන් මම ඇහුවා ලිඛිතවම ඇහුවා මේ අහවල් දෙන මෙහෙම වාර්තාවක් දීලා දිනවා දැන් මෙහෙම වාර්තාවක් දෙන්නේ ඇයි කියලා. එතකොට ඔහු දෙන වාර්තාවට උත්තරදායි නැහැ. සමහර ප්‍රදේශවල ඇස්තමේන්තු සකස් කරනවා යන්නේ නැහැ ක්ෂේත්‍රයට. ඒ කරන කාර්යයට ඔහු උත්තරදායි නැහැ. අපි කරන හැම වැඩක්ම අවබෝධයෙන් කරනවා නම් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න බලාගෙන කරනවා නම් අපි අන්න ඒකට කියනවා වගවීම කියලා. හැම කාර්යයකම හැම කටයුත්තකම ප්‍රතිලාභ ප්‍රතිඵල මහ ජනතාව වෙත නැවත පෙරලා ලැබෙන බවට තහවුරු කරගෙන විශ්වසනීයත්වයෙන් යුක්තව අපි කාර්යයක් ඉටු කරනවා නම් අපි කියනවා වගවීම කියලා. බලන්න අපි කරන කාර්යයන් වලින් කොතෙක් දුරට වගවීමක් තියනවද කියලා. රාජ්‍ය සේවයේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100ට කීයක්ද වගවීමෙන් වැඩ කරන්නේ? ඉහළ සිට පහළට. හැමෝටම මේක තියෙනවා. වගවීමෙන් යුක්තව වැඩ කරන්න. පැහැදිලිද? තමා කරන තනතුරට අදාළව තමා කරන කාර්යයට අදාළව අපි වගවීමක් විය යුතුමයි. පැහැදිලිද? මාතෘකාව ලියා ගන්න වගවීම.
ඉටු කරනු ලබන සියලුම කටයුතු පිළිබඳව ඉටු කරනු ලබන සියලුම කටයුතු පිළිබඳව පිළිතුරු දීමට සෑම කාර්යයක් සම්බන්ධයෙන් වගකීමටත් ජනතාව ඉදිරියේ බැඳී සිටින බව මින් අදහස් වේ. වගකීමටත් ජනතාව ඉදිරියේ බැඳී සිටින බව මින් අදහස් වේ. වැඩ හා සේවාවන් සඳහා යොදවන මුදල් යන්ත්‍ර සූත්‍ර පුද්ගල සම්බන්ධතා සහ ප්‍රතිලාභ මහජනතාව වෙත ලැබෙන බව වග බලා ගැනීම සඳහා කරනු ලබන කාර්යයන් නිසි ලෙස කරනු ලබන කාර්යයන් නිසි ලෙස නීති රෙගුලාසි පටිපාටීන් අනුගමනය කිරීම මහජන ආරක්ෂාව ඉටු වී තිබීම යන කරුණු ඉස්සලන්තිමට කිව්වේ මහජන අපේක්ෂා ඉටු වී තිබීම යන කරුණු සියල්ල සැබෑ වගවීමක සපුරා තිබිය යුතුය. ඊගාව එක විනිවිදභාවය අපි කියන ට්‍රාන්ස්පරන්සි. මොකද්ද ට්‍රාන්ස්පරන්සි කියලා කියන්නේ? මොකද්ද ට්‍රාන්ස්පරන්සි? විනිවිදභාවය. මේකත් යහපාලනයේ හරි වැදගත්කම. ඔයාලා මට මතක ඇති සාමාන්‍ය අපි ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් එක ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අපිට කියනවා හැම දෙයක්ම විනිවිදභාවය. මිල ගණන් කැඳවන්න ඕනේ විනිවිදභාවයකින් යුක්තව. මිල ගණන් සීල් කියලා ගෙන්න ගන්න කියනවා. රෙජිස්ටර් පෝස්ට් එකේ වන්න කියනවා. මිල ගණන් විවෘත කරන්න මණ්ඩලයක් ඉදිරිපිට. මිල ගණන් ඉදිරිපත් කළ අයගේ ඉදිරිපිට. ඒ වගේ විවිධ දේවල් අපි අනුගමනය කරනවා. මොකටද? විනිවිදභාවය දක්වන්න. ට්‍රාන්ස්පරන්සි එක. ඒ කියන්නේ අපි කරන හැම කාර්යයක්ම පාරදර්ශීභාවයකින් යුක්ත වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපි කරන හැම කාර්යයක්ම නීති රීති වලට අනුකූලව ඊට පස්සේ වැරදි වංචා වලින් තොරව උපරිම භක්තියකින් යුක්තව අවබෝධයකින් යුක්ත උමනාවකින් යුක්තව ඉටු කරන්න ඕනේ. අන්නේ මට්ටමට කටයුතු කරන්න ඕනි කියලා කියනවා විනිවිදභාවය. විනිවිදභාවය. එතකොට හැම කාර්යයක්ම ඉටු කරන්න ඕනේ විනිවිදභාවයෙන් යුක්තව විවෘතව කරන්න ඕනේ. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන්න හොඳ නැහැ. මහජන අපේක්ෂා ඉටු වන ආකාරය මම අර ඉස්සල්ලා කිව්වේ. මුලින් මම කතා කළා. අපි ගාවට එන්නේ මිනිස්සු ප්‍රශ්න අරගෙන ඉන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර ගෙනියන්න එන්නේ. ඒ වගේ හැම තැනම තියෙන මේ ගැටලු හැම කාර්යයකදීම ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව මහජන අපේක්ෂා ඉටු වන ආකාරයට උපරිම විනිවිදභාවයෙන් උපරිම පාරදර්ශීභාවයකින් යුක්තව මෙන්න මේකයි කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මෙන්න හැම දෙයකටම. එහෙම වුණාම අපි කියනවා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීමක් කියලා. අර කාර්ය හැදිලිව පිරිසිදුව උපරිම විවෘතභාවයකින් කරනවා නම් අන්න විනිවිදභාවය තියෙනවා. බය වෙන දෙයක් නැහැ. නැති වෙන දෙයක්වත් නැහැ. අපි කියන්නේ බොරු කියන්න ඇත්ත කියන්නේ නැහැ බිමින්ද කියන්නේ බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ විනිවිදභාවයෙන් කටයුතු කිරීමේදී වෙනත් ප්‍රයෝජන අපේක්ෂා කරන්න හොඳ නැහැ. එහෙම නම් හරිය නිදහස්. හරිම නිදහස්. අපි ඒකට කියන විනිවිදභාවය. අපි ලියාගමු. සියලු කටයුතු ක්‍රියාදාමයන් විවෘත ලෙසත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවත් මහජන අපේක්ෂා ඉටුවන අයුරින් පැවතීමත් විනිවිදභාවයේ ලක්ෂණ වේ. ප්‍රතිචාරාත්මක භාවය. මම මේ කියපු විදිහම තමයි නැවත කියන්න වෙලා තියෙන්නේ.
මම අර ඉස්සර දීර්ඝ වශයෙන් කතා කරේ අපි රාජකාරී ඉටු කරද්දී අපි රෙස්පෙක්ට් අදර්ස් කරන්න ඕනේ. රෙස්පෙක්ට් වෙන්න ඕනේ අද හැමෝටම. ප්‍රතිචාර දක්වන්න. මම කිව්වේ හැම ලිපියකම හැම ඉල්ලීමකම තියෙන්නේ දුක් ගැටලු කම්කටොළු සියලු දේවල්. අපිට ඒක සාමාන්‍ය ලිපියක් වුණාට අපිට සමහර ලිපි දැක්කම ඇත්තටම මෙලෝදියක් නෑ වගේ දැනෙනවා. හැබැයි ඒ තුල මහා පරිමාණ ප්‍රබල ගැටලු ප්‍රශ්න ගැප් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රතිචාරාත්මක භාවය කියන්නේ හැම කාර්යයකටම හැම වැඩකටම හැම ඉල්ලීමකටම අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. ප්‍රතිචාරාත්මක භාවය. සමහර විට දැන් ඇත්තටම දැන් බලන්නකෝ අපිට එහෙම තේරුම් ගත්තට සාමාන්‍ය පුද්ගලයාට ඒක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයාට ඒක තේරෙන්නේ නැහැ. සමහර විට උපාධියක් ගත්තත් ලියුමක් හදා ගන්න බෑ. ඇයි? ඒ අවබෝධය නැති නිසා. ඔයාලට ඒ ඕන තරම් අත්දැකීම් තියෙනවා. සාමාන්‍ය පුද්ගලයාට කොහොමද? සාමාන්‍ය පුද්ගලයාට කොහොමද? ඒතර එවැනි පුද්ගලයෙක් ඔබ ළඟට එන්නේ ඒක නොතේරෙන නිසා. නොදැනෙන නිසා, නොහැඟෙන නිසා. ඒක අවබෝධ කරලා ඒ දේ ඉටු කර දීම ප්‍රතිචාරාත්මක භාවය. ඒ වගේම මම නම් කියන්නේ මහත්ඵල මානිසංසයනේ. මහත්ඵල මානිසංසය කියලා කියන්නේ ඒ වගේම. දුකින් පීඩාවෙන් එන පුද්ගලයා සතුටු කරලා යවන්න පුළුවන් නම් මම කිය ඩිලයිට් කස්ටමර්. යහපාලනයක ලක්ෂණය. හැම පුද්ගලයාටම උත්තරදායී වෙන්න ඕනේ. හැම පුද්ගලයෙකුටම ප්‍රතිචාර දක්වන්න ඕනේ. හැම ලියුමකටම ප්‍රතිචාර දක්වන්න ඕනේ. එහෙම වුණාම හැබැයි ඔය ආස්සේ එනවා අර අපිව ගොඩාට අඳලා වැඩ කරව ගන්නත් එනවා. ඒවටත් අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒවා හඳුනා ගන්න ඕනේ. ඒ වගේ ඒවා මින් ඉදිරියට මතු නොවන විදියට. ඒකත් අපේ අවබෝධයේ මත තමයි තීරණය වෙන්නේ. පැහැදිලිද? ප්‍රතිචාරාත්මක භාවය. හරි වැදගත් බලන්න මේ ලක්ෂණ හොඳින් ඉගෙන ගන්න එක හරි වැදගත්. ලියන්න ජනතා සේවාවන් හා වමනා එපාකම් පිළිබඳව ජනතා සේවාවන් හා වමනා එපාකම් පිළිබඳව සංවේදී වීම හා සාධාරණ වීමත් සංවේදී වීම හා සාධාරණ වීමත් පිළිගත හැකි ප්‍රමාණවත් කාලයක් තුලදී සේවාවන් ඉටු කර දීමත් ප්‍රතිචාරාත්මක භාවය ලෙස හඳුනා ගනී. කාර්යක්ෂම බව හදාළ බව කියන්නේ අපි වැඩි වෙලාවට දෙන්න ඕනේ නේ. ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේක්ෂා කරන දේ අපේක්ෂා කරන වෙලාවට දෙන්න ඕනේ. අපේක්ෂා කරන කාර්ය අපේක්ෂා කරන අවස්ථාවේදී කරලා දෙන්න ඕනේ. කාර්යක්ෂමතාවය කියන්නේ ඒක. සමහරවිට අපෙන් ඉල්ලන ඉල්ලීමට ප්‍රතිචාර යනකොට ලියුම යනකොට මේ පුද්ගලයා ජීවිතුන් අතරක් නැහැ. එතකොට ඒක කාර්යක්ෂමතාවයේද? ඒක කාර්යක්ෂමතාවය නෙවෙයි. ඒ පුද්ගලයාගේ ඉල්ලීමට සාධාරණ කාලයක් තුළ අපි දෙන්න ඕනේ. දැන් ඔය සමාජ සේවා අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වගේ ආයතනවල තියෙන පුද්ගලයන්ට දැන් සමහරලාට ඒ වගේ ආයතන වලින් සපයනවා විවිධ ආබාධ සහිත අයට යම් උපකාර කරනවා. යම් උපකාර කරනවා. දෙක අවස්ථාවක මට මතකයි මම සමාජ සේවා අමාත්‍යාංශයේදී එක පුද්ගලයෙකුට එක ළමයෙකුට මොන හරි ආබාධ සහිත ඇවිදින්න බෑ. ඊට විශේෂිත උපකරණයක් පහසු කරවන්න ඉල්ලලා තියෙනවා. නෑ එයාට ශ්‍රවණ ප්‍රශ්නයක් මොන හරි. එතකොට ඒ සම්බන්ධයෙන් ශ්‍රවණ හරි ෆිසිකල් හරි මොන හරි අවශ්‍යතාවයක්. ඒ සම්බන්ධයෙන් අපිට අවශ්‍යයි වෛද්‍ය ආයතනවල සහාය. එතකොට ඒ ආයතනවල අපි කතා කරලා ඉදිරිපත් කරවලා මේ නිර්දේශ අරගෙන අපි ඉටු කරලා දුන්නා. මොකද ඒක ඉල්ලන්නේ දරුවට ඉගෙන ගන්න ඒක අවශ්‍යයි. එතකොට ඒක සපය දෙන දෙමාපියන්ට හැකියාවකුත් නැහැ. ඒත් අපි ඒක ප්‍රමාද කළොත් ඒ ළමයාට අතට සමහරලාට ඒ කියන්නේ ඒක දෙනකොට ඒ අවශ්‍යතාවය නැති වෙන්න ඕන තරම් තියෙනවා. රෝදපුටු ඉල්ලනවා රෝදපුටු යනකොට පුද්ගල ජීවිතුන් අතර නැහැ. සේවාවන් සපයන්න ඕනි අවශ්‍ය තැන අවශ්‍ය වෙලාවෙදි දෙන්න ඕනි. අවශ්‍ය වෙලාවෙදි නැත්නම් වැඩක් නැහැ නේ. එහෙම නේද? සාමාන්‍ය දැන් කියන්නේ මමත් මගෙත් මේ මතේ තියෙනවා.
අපි සාමාන්‍ය කෙනෙකුට යමක් පවරනකොට යමක් පවරන්නේ ඒක හදිසි නම් හදිසි විදියට දෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික කරලා තමාගේ වැඩවල ඔක්කොම කරලා අවසානයේ නම් ඒ වැඩේ කරන්නේ ඒක වැඩක් නෑ. ඒක නිසා අපි කියනවා මොකක්ද කියන්නේ කාර්යක්ෂමතාවයේ තියෙන අදාළ වෙන්න. කරන වැඩේ ප්‍රශ්නෙට අදාළ වෙන්න ඕනේ. අපෙන් බලාපොරොත්තු වෙන දේට අදාළ වෙන්න ඕනේ වැඩේ කරන වැඩේ. අදාළ විය යුතුයි. එහෙම නැත්නම් පය බර වායට පිටිකට බෙහෙත් බැලඳා වගේ. ප්‍රශ්න එකක් දෙන උත්තරේ තව එකක්. කොච්චරන රාජ්‍ය ආයතන ලෝක තියෙනවද? ප්‍රශ්න එකක් දෙන උත්තරේ තව එකක්. එහෙම වෙන්නේ ඇයි? අවබෝධ කරගන්නේ නැහැ හරියට. අවබෝධ කරගන්නේ නැහැ. කාර්යක්ෂම වෙන්න ඕනේ, අදාළ වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ නම් සාමාන්‍ය මම නම් නිතරම කියන මම යන ඔෆිස් වලට කාර්ය මණ්ඩලෙට මම කතා කරලා කියනවා නොදන්න දේවල් මගේ මේසුරට යවන්න එපා. ඇවිල්ලා කතා කරලා කමක් නැහැ. අපි දන්නේ නැති දෙයක් තියෙනවා නම් දැනගෙන වැඩේ කරන්න ඕනේ. දන්නවා වගේ වැඩ කරන්න එපා කියලා මම කියනවා. කරන වැඩේ අදාළ ප්‍රශ්නට අදාළ වෙන්න ඕනේ. කිසියම් ප්‍රශ්නයකට උත්තරදායී වෙන්න ඕනේ අපි කරන වැඩේ. ඒ වගේම අවශ්‍ය වෙලාවට තියෙනවා. අවශ්‍ය වෙලාවට නැත්නම් වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට නැති මිනිස්සයා වැඩක් තියනවද කියන්නකෝ ඔයාලට උනා. අවශ්‍ය වෙලාවට නැති මිනිස්සයා කොහොමත්ම ඕනෙත් නැහැ. ඒක නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ඉටු කිරීමට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. සියලුම කාර්යයන් මහජන තෘප්තිය හා විශ්වාසය දිනා ගැනීම මත සිදුවිය යුතුය. සියලුම කාර්යයන් මහජන තෘප්තිය හා විශ්වාසය දිනා ගැනීම මත සිදුවිය යුතුය. ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිඵල ජනතාව වෙත කලට වේලාවට අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවට කලට වේලාවට අපේක්ෂිත මට්ටමට ලැබෙන පරිදි සේවාවන් ඉටු කිරීම අදාළ ගැටලුව හෝ ප්‍රශ්නය විසඳෙන ආකාරයට අදාළ ගැටලුව හෝ ප්‍රශ්නය විසඳෙන ආකාරයට කාර්යයන් ඉටු කිරීමත් මින් අදහස් වේ. කාර්යයන් ඉටු කිරීමත් මින් අදහස් වේ. අන්තර්ගත බව. මොකද මේකෙන් අදහස් කරන්නේ? අපි කරන සෑම කාර්යයක්ම සෑම පුද්ගල කණ්ඩායමකටම සාධාරණ වෙන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම සෑම පුද්ගලයන්ම සෑම පිරිසක්ම ඇතුළත් වෙන පරිදි අන්තර්ගත වෙන පරිදි අපි කාර්යයන් කරන්න ඕනේ. කිසිදු පාර්ශවයක්. ඒ වගේම අපි හැම පැතිකඩයක්ම වෙනම හිතන්නත් ඕනේ. අන්තර්ගත බව කියන්නේ ඒකයි. එහෙම නැතුව අපිට දැන් හොඳම දේ නිර්මාණය කරන්න නම් හොඳම දේ උඩට ගන්න නම් අපි හැම පැතිකඩයක්ම අන්තර්ගත කරගන්න ඕනේ අපේ කාර්යයට. ක්‍රියාමාර්ග. එතකොට සාධාරණ බව කියන එකේ අදහස අපි කරනු ලබන සෑම කාර්යයක්ම කාර්යභාරයක්ම සෑම පුද්ගලයෙකුටම සෑම ගමකම සෑම වීදියකම සෑම නගරයකම වෙසෙන සෑම පුද්ගලයෙකුටම අදාළ වෙන පරිදි අවශ්‍ය වෙන පරිදි අපි ඉටු කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍යම දැන් අපි හිතමු අපිට සියලු දේවල් කරන්න සම්පත් නැහැ. අපි කරන්න ඕනේ මොකද්ද? අවශ්‍යම දේවල්. ඒක තමයි සාධාරණභාවය කියන්නේ. අත්‍යවශ්‍යම දේවල් තමයි අපි ඉටු කරන්න ඕනේ. පැහැදිලිද? දැන් සාමාන්‍ය බුදුහාමුදුරුවෝ කියන බඩගිනි අයට බණ කියන්න එපා කියලා. බඩගිනි ඉන්න අයට බණ කියන්න එපා කියලා කියන. ඒ වගේ කන්න බොන්නවත් නැති මිනිස්සු ඉද්දී තවත් පිරිසකට සුඛිතමුදිත කරන්න අපි සේවාව සැපෙන වැඩක් නැහැ. එහෙනම් අපි සෑම පුද්ගලයෙකුට සෑම පාර්ශවයකටම ඒ වගේම සෑම ගමකම සෑම වීදියකම සෑම නගරයකම වෙසෙන සෑම ජන කොට්ටාසයකටම ප්‍රතිලාභ ලැබෙන පරිදි අපි සේවාවන් ඉටු කළ යුතුයි. අපි ඒකට කියනවා සාධාරණ බව කියලා. සාධාරණ බව. අපි මෙහෙම ලියා ගමු. සිදුවන සෑම කාර්යයක්ම නැත්නම් ඉටු කරන සෑම කාර්යයක්ම සෑම පුද්ගලයෙකුටම සාධාරණ විය යුතුය. සෑම පුද්ගලයෙකුටම සාධාරණ විය යුතුය. සෑම ගමක්, නගරයක්, වීදියක්, ප්‍රදේශයක්
හෝ රටේ සෑම ජන වර්ගයක්ම හා රටේ සෑම ජන වර්ගයක්ම හා ආගමික කණ්ඩායමක් සෑම සමාජ පන්තියක්ම ආවරණය වන පරිදි සෑම සමාජ පන්තියක්ම ආවරණය වන පරිදි සාධාරණ ලෙස ප්‍රතිලාභ අත්වන පරිදි සැපයුම් සේවා සිදුවීම මින් අපේක්ෂා කරයි. සැපයුම් සේවා සිදු කිරීම මින් අපේක්ෂා කරයි. එමෙන්ම සෑම කාර්යයක්ම පක්ෂග්‍රාහී නොවිය යුතුය. සෑම කාර්යයක්ම පක්ෂග්‍රාහී නොවිය යුතුය. නීති රෙගුලාසි චක්‍රලේඛ ඒවට අනුකූලව කටයුතු කරන්න ඕනේ. සමහර කාලවලදී අර මුලින් භාවිතා කරපු චක්‍රලේඛ යල් පයින්නවා. නීති රීති යල් පයින්න පුළුවන්. එහෙම වුණා මොකද වෙන්න ඕනේ? අපි ඒවා පෙන්වලා දීලා ඒවා අප්ඩේට් කරගන්න ඕනේ. යාවත් කාලීන කරගන්න. එහෙම කරගෙන අපි සියලුම කාර්යභාරයන් නීත්‍යානුකූලව රීති වලට එකඟව අපි ඉටු කරන්න ඕනේ. අපි ඒකට කියනවා නීතිගරුකභාවය. නීතිගරුකභාවය අන්තිම එක අපි මෙහෙම ලියා ගමු. සියලුම කටයුතු නීත්‍යානුකූල පරිදි ඉටු විය යුතුය. සියලුම කටයුතු නීත්‍යානුකූල පරිදි ඉටු විය යුතුය. කිසිම පාර්ශ්වයක් කිසිම අවස්ථාවකදී පවතින නීතිමය තත්ත්වයන්ට පටහැනි ලෙස කටයුතු නොකළ යුතුය. සෑම පුද්ගලයෙකුටම පවතින නීතිය සමානව බලපාන ආකාරයට ක්‍රියාත්මක කළ යුතුය. අද දවසට අපි සමුගමු. නැවත දවසක හමු වන තුරු සියලුම දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා. සුබම සුබ අනාගතයක් වේවා. විභාගයෙන් ඉහළින් සමත් වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඒ වගේම එහෙම කියලා ඉන්න එපා. හොඳට මහන්සිලා වැඩ කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා.